දැන් අපි එහෙමනම් වැඩසටහන ආරම්භ කරමු. එකට පෙරවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. දැයි අපි වස් කාලයේ නිමිත්තෙන් ආරම්භ කරපු වැඩසටහන් අතර අද දිනේ යෙදিলা තියෙන්නේ ත්‍රිපිටක පරිශීලනය කියන වැඩසටහන. අපි මුලින් සාකච්ඡා කළා විනය පිටකය පිළිබඳව දල අදහසක් ඇත්තන්ට තියෙනවා. පහුගිය සතියේ සූත්‍ර පිටකයේ මූලික දේශනා ටික එහෙම නැත්නම් පළවෙනි කොටස වන දීඝනිකායට අන්තර්ගත කොටස් යම් ප්‍රමාණයක් කතා කළා. අද ඒ නවත්තපු තැන ඉඳලා ආරම්භ කරනවා. දමිත හාමුදුරුවෝ ඉදිරියට ඒ කටයුතු මෙහෙවයි. තෙරුවන් සරණයි හැම දිනකටම. අපි මේ හතරවෙනි වැඩසටහන තමයි අද දවසේ මේ ත්‍රිපිටක පරිශීලනය කියන මාතෘකාව යටතේ සිද්ධ කරන. එතකොට අපි ගිය වැඩසටහනේ හැමෝටම මතක ඇති සූත්‍ර පිටකයේ කොහොමද අධ්‍යයනයට අවශ්‍ය කරන පොත් සහ ඊළඟට අපි මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙන කාරණා සම්බන්ධව කතා කරා. අද දවසේ ඒක මේ ඉස්සරහා ඩොක් එකේ ෂෙයා කරලා තියෙන්නේ. ওই ටික තමයි අපි ගිය සුමානේ සාකච්ඡා කරේ. ඒ වගේම තමයි දීඝනිකායේ සූත්‍ර 34 සම්බන්ධයෙන් කොහොමද සැකිල්ල හැදෙන එකේ චූටියට මතක් කරගෙන ගියා. සූත්‍ර කිහිපයක සාරාංශයක්
ඒ ආදී ලෙස එතකොට අද දවසේ දීඝනිකායත් මජ්ක්‍ධිම නිකායත් කියන කාණ්ඩ දෙකම එකතු කරලා විශේෂයෙන්ම අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකාය කියන නිකාය තුල කොහොමද අපි පොතක් බලන්නේ කියන කාරණා ටික සාකච්ඡා කරන්නට. එතකොට අපි ගිය සතියේ මතක ඇති හැමෝටම දීඝනිකායේ විශේෂයෙන්ම අටුවාචාර්යින් වහන්සේ සඳහන් කරපු කාරණයක් මතක් කරලා දුන්නා. මේ සියුම් වූ ශ්‍රද්ධාව ජනනය කරනවා, සියුම් වූ ශ්‍රද්ධාව උපදවන්න තමයි දීඝනිකාය යම් යෝගියෙක් ධර්මයේ අධ්‍යයනය කරන කෙනෙක්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණම් පිරිස කෙනෙක් දීඝනිකායේ දේශනාවක් කියවන්නේ, අධ්‍යයනය කරන්නේ, සාකච්ඡා කරන්නේ සියුම් වූ ශ්‍රද්ධාව තමාගේ මනස තුළ ඇති කරගන්නට. ඒකට ඒ වගේම තමයි මජ්ක්‍ධිම නිකායේ අපි සඳහන් කරා පරවාද මතනස්ස. කියන්නේ වාද බිඳින්න තමයි මජ්ක්‍ධිම නිකායේ දේශනා අධ්‍යයනය කරන්න කියලා මේ පපංචස්සූදනී අට කතාවේ සඳහන් කරනවා. එතකොට ශ්‍රද්ධාව වගේම මජ්ක්‍ධිම නිකායේ පරවාද මතනස්ස, පරවාදයන් විලෝපනය කරන්නට බිඳින්නට තමයි මජ්ක්‍ධිම නිකායේ දේශනා සාකච්ඡා කෙරෙන්නේ. එතකොට ඒක අපි මනස තුල තියාගන්නට අවශ්‍ය කරනවා. එතකොට අද දවසේ අපි සඳහන් කරා වගේම මජ්ක්‍ධිම නිකාය සාරාංශයක් අපි කතා කරලා ඊට පස්සේ අපි ගිය සතියේ කරා වගේම දේශනාව නැත්නම් මේ අධ්‍යයනයේ මේ විදිහට අරගෙන යන්. මෙතන මම පොඩි කාරණයක් මේ දැන් තමයි මේ කාරණේ මෙතෙන්ද මේ එකතු කරේ. හේතුව තමයි මේ අපි හැමෝම මේ ත්‍රිපිටක අධ්‍යයනයේ නැත්නම් ත්‍රිපිටක පරිශීලනයේ බලාපොරොත්තු වෙන්නේ භාවනාව දියුණු කරගන්න එකනේ විශේෂයෙන්ම. එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ මේ සඳහන් කරලා තියෙන පාඩය හරිම වැදගත්. මේක ඇත්තටම මේ මම එකතු කරපු එකක් නෙවෙයි. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි දේශනාවේ මේ සාකච්ඡා කරන තැන සිංහලයට පරිවර්තනය කරපු ධර්මදර ස්වාමීන් වහන්සේලා යොදපු පාඩයක්. ඒකේ සඳහන් වෙන්නේ සේයතාපි ආවුසෝ කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච තින්නංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසෝ පරිවා රිතෝ අගාරං ත්වේව සංකං ගච්ඡති. ඒව මේව කෝ ආවුසෝ අට්ටිකංච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච චම්මංච පටිච්ච ආකාසෝ පරිවාරතෝ රූපං ත්වේව සංකං ගච්ඡති. මෙතන උපමාවක් සහ උපමේයක් තමයි තියෙන්නේ. මේක දේශනාවක කොටසක්. ඒකට ඔය දේශනාව යම් කෙනෙකුට බලන්න අවශ්‍ය නම් උතන ලින්ක් එක තියෙනවා. මේ ඒකේ සිංහලාර්ථය තමයි ඇවැත්නි සාරිපුත්ත මහ රහතන් වහන්සේ දෙන උපමාවක් සහ උපමේයක් තියෙන්නේ. හත්තිපදෝපම සූත්‍රයේ, මහා හත්තිපදෝපම සූත්‍රයේ, ඒක මජ්ක්‍ධිම නිකායමයි ඇතුළත් වෙන්නේ. ඇවැත්නි යම්සේ දැව නිසාද, වැල් නිසාද, තන නිසාද, මැටි නිසාද, ඇවර නිසාද අහසේ ගෙයක් විවාහාරයට යේද, ඇවැත්නි මෙපරදින්ම ඇට නිසා, නහර නිසා, මස් නිසා, සම් නිසා ඇවරි සිටි අහස රූපයයි විවාහාරයට යේ. එතකොට ඒකේ ඔක තමයි අර අපි කතා කරන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙන සිංහල. එතකොට මේකේ සරල අදහස ගත්තොත් එහෙම සරල සිංහලේ ලී දඬු තන ගඩොල්, අද කාලේ නම් ගඩොල් ලී එකතු කරලා ඉවර වෙලා යම් කිසි දෙයක් නිර්මාණය කරාම ඒ නිර්මාණය කරන දෙයට ගේ කියලා විවහාර කරනවා. ඒක සංකං ගච්ඡති, විවහාරයට යනවා. ඒ වගේම තමයි ලේයට මස් නහර එකතු කරලා ඉවර වෙලා මේ හදලා තියෙන අර ගේ වගේම එකට අහසේ හැදිලා තියෙන එකට රූපයයි කියලා විවහාර කරනවා. ඒක තාම ගැඹුරු අර්ථයකින් කියන්නේ. එතකොට ඔන්න ඔය කාරණේ මතක තියාගත්තාම, හිතේ තියාගත්තාම මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ගැඹීරත්වය හැමෝටම ප්‍රකට වෙයි. ඊළඟට මේ මජ්ක්‍ධිම නිකාය ගොඩාක් අපේ සිංහල
මනත් අපේ ලංකාවට ගොඩාක් සමීප නිකායක්. අනිත් ඒවා සමීපයි. නමුත් මජ්ක්‍ධිම නිකාය බාණක පරම්පරාව එහෙම නැත්නම් කටපාඩමින් අපේ සිංහල ස්වාමීන් වහන්සේලා ලංකාවේ හිටිය ස්වාමීන් වහන්සේලා තමයි ඒක අපේ දෙයක් හැටියට අරගෙන ආවේ. අටුවාචාර්යන් වහන්සේලා කියන්නේ මේ මජ්ක්‍ධිම නිකායට ඒ කාලේ පාවිච්චි කරලා තියෙන මහා විපස්සනාව, මහා විදර්ශනාව කියන නම තමයි මජ්ක්‍ධිම නිකායට පාවිච්චි කරලා තියෙන්නේ. කියන්නේ අපේ හොඳ භාවනා ක්‍රම තිබිලා තියෙනවා අතීතයේ ශ්‍රී ලංකාව තුළ. නමුත් පසු කාලින ඒවා කොමාරි නැති වෙලා තියෙනවා. ඒත් මේ මජ්ක්‍ධිම නිකාය අපි ගොඩාක් හදාරපු එකක් අතීතයේ ඉඳලම. ඉතින් ඒක නිසා සමහරවිට මේක අපි හැමෝටම මේ ගොඩක් කැමති වෙන නිකායක් වෙයි. එතකොට මේ නිකායේ පොත් තුනක් තියෙනවා. පණ්ණාසකයක් කියලා කියන්නේ මේ 50 ගොඩවල් තුනක් තියෙනවා. එකක 52ක් තියෙනවා හැබැයි. එතකොට පණ්ණාසක තුනක් තියෙනවා. අපි දීඝනිකායෙත් මතකනේ කතා කරා මේ ඒකෙත් පොත් තුනක් තිබුණානේ. සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය, පාටික වර්ගය කියලා. ඒ වගේ මේකෙත් තියෙනවා මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරිපණ්ණාසකය කියලා පොත් තුනක්. ඊළඟට වර්ග තියෙනවා 15ක්. සූත්‍ර 152ක් තියෙනවා. පද වශයෙන් ගත්තොත් එහෙම 80523ක් තියෙනවා. අපි මේව කතා කරලා තියෙනවා පද අක්ෂර ගැන. අක්ෂර තියෙනවා 7,40,053ක්. මම මේක සඳහන් කරලා තියෙන්නේ. මේක චුට්ටක් දැනගෙන ඉන්න එක හොඳ නිසා. ඊළඟට බණවර 80ක් සහ අඩබණවරක් හා පද 23ක් තියෙනවා. මේක තමයි මජ්ක්‍ධිම නිකායේ සැකිල්ල. ඒතර මේ සැකිල්ල අපි පොඩ්ඩක් දැනගත්තාම හරි ලේසි. එතකොට දීඝනිකායෙත් අපි මේ විදිහටම පොඩ්ඩක් කතා කරා මුලදී. එතකොට මූල පණ්ණාසකේ පණ්ණාසකයක් කියලා කියන්නේ 50 ගොඩක් කියලා කියනවා. එතකොට සූත්‍ර 50ක් තියෙනවා. මජ්ක්‍ධිම පණ්ණාසකේ සූත්‍ර 50ක් තියෙනවා. උපරිපණ්ණාසකේ කියන අවසාන පොතේ 52ක් තියෙනවා. දේශනා. එතකොට දේශනා සියල්ලම 152යි. ඊළඟට සඳහන් කරා මූල පණ්ණාසකේ මඩද වර්ග 15ක් තියෙනවා කියලා සඳහන් කරා. ඒතර මූල පණ්ණාසකේ තියෙනවා වර්ග 5ක්. පළවෙනි එක තමයි මූල පරියාය වර්ගය, දෙවෙනි එක තමයි සිහනාද වර්ගය, තුන්වෙනි එක තමයි ඕපම වර්ගය, හතරවෙනි එක තමයි මහා යමක වර්ගය, ඊළඟට චූල යමක වර්ගය. එතකොට මේ මූල පණ්ණාසකයේ මේ වර්ග 5 ඇතුලේ සූත්‍ර 50ක් තියෙනවා. එතකොට එකක 10ක් තියෙන්න ඕන. දෙවෙනි මජ්ක්‍ධිම පණ්ණාසකයේ ගහපති වර්ගය, දෙවෙනි වර්ගය තමයි බික්ඛු වර්ගය, තුන්වෙනි එක පරිබ්‍රාජක වර්ගය, හතරවෙනි එක රාජ වර්ගය, පස්වෙනි එක බ්‍රාහ්මණ වර්ගය. ඒතර මේකෙත් දේශනා 50ක් තියෙනවා වර්ග 5යි. උපරිපණ්ණාසකයේ දේවදහ වර්ගය පළවෙනි එක, අනුපද වර්ගය දෙවෙනි එක, ශුන්්‍යත වර්ගය තුන්වෙනි එක, විභංග වර්ගය හතරවෙනි එක, පස්වෙනි එක තමයි සලායතන වර්ගය. එතකොට මේ වර්ග ටික තමයි උපරිපණ්ණාසක එහෙම නැත්නම් තුන්වෙනි පොතේ සඳහන් වෙන්නේ. එතකොට මෙතන වර්ග 15ක් දේශනා 152ක් තුල අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරා පරවාද මතනස. පරවාද විලෝපන එහෙම නැත්නම් බිදින දේශනා ගණනාවක් තමයි සඳහන් වෙන්නේ. එතකොට පරවාද මතනස කිව්වහම මෙතන දෘෂ්ටිය පිරිසිදු කරගන්න ආකාරය ගැන තමයි සඳහන් වෙන්නේ කියලා සඳහන් කරනවා. එතකොට දෘෂ්ටිය පිරිසිදු කරනවා කියලා කියන්නේ සම්මා දිට්ඨියක් ඇති කරගන්න, සත්ව පුද්ගල සංඥාව දුරු කරගන්න, නාම රූප දෙකක් තියෙනවා කියන කතාව තේරුම් ගන්න, ඒ වගේම තමයි පංච උපාදානස්කන්ධය තුල හේතුඵල ධමයක්, ඒ වගේම තමයි ආත්ම දිට්ඨිය කියන එක කඩන්න අවශ්‍ය කරන ධර්මකාරණා ගොන්නක් මේ 152 ඇතුළෙම සාකච්ඡා වෙනවා, කතා කරනවා කියන කාරණේ තමයි අටුවාචාර්යින් වහන්සේ ඒ සාකච්ඡා කරන කාරණාවලින් අපිට පැහැදිලි වෙන්නේ, ගම්ම්‍ය වෙන්නේ. ඒතර ඒ කාරණේ තමයි අපිට සාරාංශයක් ඇටියට මේ මජ්ක්‍ධිම නිකාය ගැන ගන්න තියෙන්නේ. මේක ඊටාම මේ සරල අර්ථයකින් තමයි අපි මේ කාරණා සාකච්ඡා කරන්නේ. එතකොට මේක තාම ගැඹුරට යන කාරණයක්. එතකොට අපි මේකේ බලාපොරොත්තුව තමයි මූලික පරිශීලනයට අවශ්‍ය කරන මූලික දැනුම ගොඩනගා ගන්න එක. ඊළඟට සඳහන් කරලා තියෙනවා සූත්‍ර කිහිපයක සාරාංශයක්. එතකොට අපිට වැදගත් වෙන දේශනාවක් නේ සතිපට්ඨාන දේශනාව. එතකොට සතිපට්ඨාන දේශනාව මතක ඇති දීඝනිකායෙත් එකක් සාකච්ඡා වුණානේ.
මහා වග්ගයේ දීඝනිකායේ දෙවනි පොතේත් මහා සතිපට්ඨාන දේශනාව සූත්‍රය සාකච්ඡා වුණා. ඒක අපි දැනගත්තා. ඒතර මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සතිපට්ඨාන සූත්‍රය. පළවෙනි පොතේම තියෙනවා. ඒකේ කතා කරන්නේ එහෙනම් සතර සතිපට්ඨාන භාවනාව ගැන විස්තරයක්. මේක දීඝනිකායේ තිබෙන දේශනාව එක්ක වෙනස් වෙන්නේ චතුරාර්ය සත්‍ය දීර්ඝ ලෙස විස්තර කරන්නේ නැහැ මේ සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කතා කරන. ඒකයි වෙනස. අනිත් ඔක්කොම කාරණා දීඝනිකායේ තියෙන දේශනාවට සමානම කාරණා තමයි සතිපට්ඨානේ කතා කරන්නේ. ඊළඟට මහා සියනාද කියලා දේශනාවක් තියෙනවා. මම මේ තෝරගත්ත මම ආස කරන දේශනා ටිකක් තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඉතින් කැමති කෙනෙකුට මේ ඉස්සරහට කියවනකොට තමා කැමති දේශනා ටිකක් එකතු කරගෙන කියවන්න පුළුවන් වෙනවා. මහා සියනාද දේශනාව සුනක්කත් නැමැති ලිච්ඡවි භික්ෂුවකගේ දෝෂාරෝපණයන් මුල් කොටගෙන දේශනා කරපු දේශනාවක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට රත විනීත දේශනාව. ඊටාම විපස්සනා කරන කෙනෙකුට බොහෝම වැදගත් වෙන දේශනාවක්. මන්තානි පුත්ත පුන්න මහා රහතන් වහන්සේ සහ අපගේ අග්‍ර ශ්‍රාවක මහා සාරිපුත්ත මහා රහතන් වහන්සේ අතර උන්වහන්සේලා අතර ඇති වූ ධර්ම සාකච්ඡාවක් සප්තවිසුද්ධිය ගැන තමයි මේකේ විස්තර වෙන්නේ. ඊටාම වටිනාම දේශනාවක්. මේ දේශනාව කොහොම ඊටාම වටිනවා. රත විනීත සූත්‍රයේ අතරිනුත් ගොඩාක් භාවනා කරන ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන දේශනාවක්. ඊළඟට හතරවෙනියට මම සඳහන් කළා තියෙනවා මහා තණ්හා සංකේ සූත්‍රය. මේකත් ඊටාම වටිනා දේශනාවක්. සාති නැමැති භික්ෂුවකගේ වැරදි අවබෝධයක් දුරු කිරීම සඳහා දේශනා කරන දේශනාවක්. පටිච්ච සමුප්පාදයේ විස්තරයක් මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒක අපි පුළුවන් හැටියට අපි ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙන දේශනාවක් තමයි මේ මහා තණ්හා සංකේය දේශනාව. ඊළඟට පස්වෙනියට සඳහන් කරලා තියෙනවා මහා වේදල්ල සූත්‍රය. මේකත් ඊටාම ප්‍රිය කරන ඇලුම් කරන දේශනාව. පෞද්ගලිකවම අපි මේක මහා කොට්ටිත මහා රහතන් වහන්සේ සහ අපගේ අග්‍ර ශ්‍රාවක මහා සාරිපුත්ත මහා රහතන් වහන්සේ අතර ඇතිවෙච්ච ප්‍රශ්න විචාරාත්මක දේශනාවක්. ඊටාම ගැඹුරු දේශනාවක්. එතකොට මෙතන හැමෝටම පසක් වෙන කාරණයක් තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ මේ මජ්ක්‍ධිම නිකායත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද දැන් මේ දේශනා පහෙන් දෙකකම උන්වහන්සේ සඳහන් වුණා. එතකොට මජ්ක්‍ධිම නිකාය ඇත්තටම පළවෙනි සංගායනාව වෙලාවේ බාර දුන්නේ සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට මේක කටපාඩමින් අරන් යන්න කියලා. එහෙම නැත්නම් මේක පුරුදු කරගෙන අනාගතයට අරගෙන යන්න කියලා. එතකොට සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ විශේෂත්වයක් තියෙනවනේ. අග්‍ර මහා ශ්‍රාවක මහා රහතන් වහන්සේ වගේම සෝතාපට්ටි ඵලයේ විනේති. එතකොට උන්වහන්සේ සෝතාපන්න භාවයට පත් කරන්න තාම දක්ෂයි. ඒ ආකාරයට කියන්නේ දෘෂ්ටි මතනය කරන්න, පරවාද විලෝපනය කරන්න බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයේ තියලා තියෙන්නේ. ඒ ස්ථානයේ තියලා තියෙන්නේ ඒ කාරණේ පදනම් කරගෙන. එතකොට ගොඩාක් මේ මජ්ක්‍ධිම නිකාය තුල සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ දේශනා ගණනාවක්ම තියෙනවා. ඉතාම ගැඹුරු දේශනා. ඊට 6 වෙනි එක ජීවක සූත්‍රය. ඒතර මම මේක මෙතෙන්ට දාලා තියෙන කාරණේකුත් තියෙනවා. මේ මස්මාළු සම්බන්ධයෙන් අපි ගාව තියෙන පොඩි වාද, ඊළඟට අපේ තියෙන පෞද්ගලික කාරණා සහ මේ දේශනාව බුද්ධ දේශනාවේ කාරණේ සම්බන්ධයෙන් කියවෙන කාරණා ගොඩාක් මේ ජීවක සූත්‍රයේ තියෙන නිසා භික්ෂුවකගේ ඒ වැළඳීම සම්බන්ධයෙන් කාරණා මේකේ කියවෙනවා. ඊළඟට 7 වෙනි මහා රාහුලවාද සූත්‍රය රාහුල තෙරුන්ට දේශනා කරපු දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ විසින් ඒකත් හරීම අගනා දේශනාවක්. ඊළඟට 8 වෙනියට සඳහන් කරලා තියෙනවා චූල සකුළුදායි සූත්‍ර දේශනාව. රජගහ නුවර මෝර නිවාප පරිබ්‍රාජකාරාමේදී සවැත් නුවර සකුළුදායි පරිබ්‍රාජකයාට දේශනා කරන දේශනාවක්. ඒකත් ඉතා වැදගත් දේශනාවක්. ඊළඟට 9 වෙනියට ගටිකාර සූත්‍රය. ගටිකාර සූත්‍රය අපි හැමෝම මේ මතක ඇති පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී මේ ගටිකාර කියන අනාගාමී උපාසකතුමාගේ කතාව ඒක අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයට සම්බන්ධ වෙනවා. මේ ගටිකාර කියන්නේ පෙර අපේ බෝසත් උතුමාණන් වහන්සේගේ යාළු මිත්‍රයෙක් තමයි ගටිකාර. එයා සම්බොලව ඉඳලා පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා
ඒ කාරණා සම්බන්ධව තමයි මේකේ සාකච්ඡා වෙන්නේ මේ ගටිකාර දේශනාව ඇතුලේ. ඒකට 10 වෙනි දනංජානි සූත්‍රය රජගහ නුවර විසූ දනංජානි බ්‍රාහ්මණයාට සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන දේශනාවක්. බලන්න එතනත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ දේශනාවටත් මූලිකත්වය අරගෙන තියෙනවා. ඊළඟට 11 වෙනි දේවදහ සූත්‍රය ශාක්‍ය ජනපදයේ දේවදහ නුවරදී දේශනා කරන ලදී. සියලු සැප දුක් විඳීම් පූර්ව කර්මයේම සිදු වන්නේ යනාදී මිත්‍යා දෘෂ්ටි තුනක් ගැන මේකේ සාකච්ඡා වෙනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි සම්බන්ධයෙන් අපි හැමෝගෙම තියෙනවානේ මේ පොඩි පොඩි වැරදි කෝණයන්. ඉතින් මෙන්න මේ වගේ කෝණයන් සුද්ධ කරගන්න මේ දේශනා අධ්‍යයනය කරන එක ඉතාම වටිනවා. ඊළඟට 12 වෙනි අනුපද සූත්‍රය සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණ වර්ණනාවක් ඇතුළත් වෙනවා මේ දේශනාව ඇතුලේ. ඊළඟට චූලකම්ම විභංග සූත්‍රය සත්‍යයන්ගේ ස්වરૂප විරූප බව, ධනවත් දුප්පත් බව ආදී තමන්ගේ පූර්ව කර්මය අනුව සිද්ධ වෙන බව මේකේ කියවෙනවා. චූලකම්ම විභංග දේශනාව ඉතාම වටිනවා. ගිහි ගෙදර වාසය කරන උපාසක උපාසිකාවන් හැටියට ඒ කාරණා දැනගන්න එක චූලකම්ම විභංග දේශනාව ඒක අධ්‍යයනය කරන එක අපි හැමෝටම වැදගත්. ඊළඟට 14 වෙනි අච්චරි අබ්බූත දේශනාව බෝධිසත්වයන්ගේ හා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ධර්ම ගැන කියවෙනවා. තාම වටිනවා ශ්‍රද්ධාව ජනිත කරගන්න බුදුරජාණන් වහන්සේගේ සහ බෝධිසත්වයන්ගේ අතර තියෙන කාරණා අධ්‍යයනය කරාම අපේ ශ්‍රද්ධාව කියන කාරණේ ගොඩක් ඉස්මතු කරගැනීමේ හැකියාව දිනවා මේ දේශනා අධ්‍යයනය කිරීමෙන්. ඊළඟට චක්ක සූත්‍ර දේශනාව චචක්ක කියලා කියනවා. මේකේ 6 ගොඩවල් ගැන විස්තර කරන බැවින් තමයි මේ චක්ක කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. මේකේ අගනා ධර්ම කාරණා රාශියක් අන්තර්ගත කරලා තමයි මේ දේශනාව සාකච්ඡා වෙන්නේ. ඊට මම ওই දේශනා 15ක් මෙතන එක පොතකින් 5 ගානේ අරගෙන දාලා තියෙනවා. මේ විදිහට 152ක් දේශනා සාකච්ඡා කෙරෙනවා. එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ අපි සාකච්ඡා කරා මේ මුලදී මම සඳහන් කරා මේකට පුරාණය කියලා තියෙන්නේ මහා විපස්සනාව, මහා විදර්ශනාව කියලා. ඒක එතකොට එහෙනම් මේ වචනේම තියෙනවනේ මේක භාවනාවට විදර්ශනා භාවනාවට ගොඩාක් උපකාර වෙන දේශනා රාශියක් මෙහෙනම් මේක ඇතුලේ තියෙනවා. එතකොට දැන් අපි හැමෝම භාවනා කරනවානේ. එතකොට අපි හැමෝම භාවනා කරනවා. භාවනා කරන්නේ සංසාර ගැටලුවෙන් නිදහස් වෙන්න. නැත්නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නිවන පසක් කරගන්න. ඒක නිවන පසක් කරන්නට අනිවාර්යයෙන්ම විපස්සනා භාවනාවක් දියුණු කරන්න අවශ්‍ය කරනවා. විපස්සනා භාවනාවක් සම්බන්ධව අපේ තියෙන අවබෝධය, අපේ තියෙන ප්‍රායෝගික භාවනා ඥානය, භාවනා කරන ආකාරය දියුණු කරන්න අවශ්‍ය කරන දැනුම සහ මාර්ගෝපදේශය මේ දේශනා අධ්‍යයනය කිරීමෙන් අපිට ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි අපි මේ දේශනා අධ්‍යයනය කරන හැටි පුරුදු වෙන්නේ. ඊළඟට ගිය සතිය අපි සාකච්ඡා කරා මේ දීඝනිකායේ දේශනා දෙකක් ඉස්සරහට අරගෙන තමයි මේ වැඩසටහන මම ඉදිරියට ගෙනියීමේ බලාපොරොත්තු තියෙන්නේ කියලා. ඒකිනුත් දසුත්තර සහ සංගීතී කියන දේශනා දෙක තමයි යොදා ගන්න කියලා. ඉතින් මේ දේශනා දෙක සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් ගිය වැඩසටහනේ සිද්ධ කරා. එතකොට අද දවසේ මේ මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් හදාරන්නෙත් එහෙම නැත්නම් ඒ දේශනාවක් අපි කියවන්නෙත් ඒ දීඝනිකායේ සඳහන් වෙච්ච දසුත්තර සහ සංගීතී දේශනා දෙක මුල් කරගෙන. එතකොට දැන් මේ කතා කරපු ටිකෙන් හැමෝටම මජ්ක්‍ධිම නිකාය සම්බන්ධයෙන් චූටි දල අදහසක් හැමෝගෙම හිතේ ඇති. දැන් මේ මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ මොකක්ද කියලා. දීඝ නිකාය සම්බන්ධයෙන්ොත් පොඩි දල අදහසක් තියෙනවා. ඉතින් මේක අපි වැඩසටහන ඉස්සරහට යන්න තමයි ඒ සම්බන්ධයෙන් පුළුල් විදිහට පොතක් පරිශීලනය කරන ඥානය අපිට ඇති වෙන්නේ. එතකොට දැන් අද අපි බලාපොරොත්තු වෙන්නේ දසුත්තර සූත්‍රය සහ සංගීති සූත්‍රය උපකාර කරගෙන මම මේ දෙකේ සඳහන් වෙච්ච කාරණේකුත් මෙතන මතක් කරන්නම්. එතකොට අපිට ගිය සුමානේ එහෙම නැත්නම් ගිය වැඩසටහනේ මේ සූත්‍ර දෙකේ සැකිල්ල ආපහු මතක් කර ගැනීම හැකියාව තියෙනවා. මතක ඇති මේ දසුත්තර සූත්‍රයේ මේ කතා කරේ
සම්පූර්ණයෙන්ම භාවනාවට නැත්නම් භාවනා කරන යෝගියෙකුට ඊටාම උපකාර වෙන ධර්ම කාරණා ගොන්නක් 500 ගාණක් මේකේ සාකච්ඡා වෙනවා කියලා 1 2 3 ආදී ලෙස. එතකොට ඒකේ සඳහන් උනේ ඒකෝ ආවසෝ ධම්මෝ බහුකාරෝ ඒකෝ ධම්මෝ භාවේතබ්බෝ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ ඒකෝ ධම්මෝ පහතබ්බෝ ඒකෝ ධම්මෝ හානභාගියෝ ඒකෝ ධම්මෝ විශේෂභාගියෝ ඒකෝ ධම්මෝ දුප්පටි විජ්ජෝ ඒකෝ ධම්මෝ උපාදේතබ්බෝ ඒකෝ ධම්මෝ අභිඤ්ඤයෝ ඒකෝ ධම්මෝ සච්චිකාතබ්බෝ. ඔය විදිහට තමයි ඔය කාරණා 10 එකේ ගොඩවල් දෙකේ ගොඩවල් තුනේ ගොඩවල් හතරේ ගොඩවල් පහේ ගොඩවල් හයේ ගොඩවල් හතේ ගොඩවල් අටේ ගොඩවල් නවයේ ගොඩවල් ආදී ලෙස ධර්ම කාරණා 500 ගාණක් සාකච්ඡා වෙනවා. ඒ හැම එකක්ම සමත විපස්සනා භාවනාවන්ට එහෙම නැත්නම් තමාගේ පෞද්ගලික භාවනාවන් දියුණු කරන්න තමයි උපකාර වෙන්නේ. එතකොට ඒකේ සිංහල අර්ථය සඳහන් වෙන්නේ බහූපකාරෝ එක් ධර්මය. වඩන්න ඕන එක් ධර්මය. ඊළඟට පිරිසිඳ දතු පරිඤ්ඤයෝ කියලා කියන්නේ පිරිසිඳ දත යුතු එක් ධර්මය. ඊළඟට ප්‍රහාණය කරන්න ඕන එක් ධර්මය. ඊළඟට පිරිහීමට එහෙම නැත්නම් නිරයට අපායට යන්න තියෙන එක ධර්මය. විශේෂ භාගයේ විශේෂ ගුණ ලැබීම පිණිස පවත්නා එක ධර්මය. ඊළඟට දුකසේ පිළිවිද දත යුතු එක ධර්මය. ඊළඟට ඉපදිය යුතු එක් ධර්මයක් තියෙනවා. ඒක මොකක්ද? අභිඤ්ඤය. ඒ කියන්නේ විශේෂ වශයෙන් පරිඥා වශයෙන් දත යුතු එක ධර්මය මොකක්ද? ඊළඟට සාක්ෂාත් කටයුතු සච්චිකාතබ්බ එක ධර්මය මොකක්ද? මේ විදිහට තමයි දසුත්තර සූත්‍රය අපි මතක ඇති හැමෝටම අපි එකක් අරගෙන සාකච්ඡා කළා. ඊළඟට අද දවසේ මේ දසුත්තර සූත්‍රය ඒ කාරණේ පදනම් කරගෙන අපි ඉස්සල්ලාම සතිපට්ඨානය දේශනා දෙකක් මජ්ක්‍ධිම නිකායෙත් තියෙනකෝ එක දේශනාවක් දීඝ නිකායෙත් එක දේශනාවක් තියෙනවා කියලා සඳහන් කරා. එතකොට ඒ දේශනා දෙක දසුත්තර සූත්‍රය ඒ දේශනාව පදනම් කරගෙන ඒ දේශනාව හරහා මජ්ක්‍ධිම නිකාය සහ දීඝ නිකාය කියන පොත් දෙක ඒ වග්ග දෙක එහෙම නැත්නම් ඒ කොටස් දෙකට සම්බන්ධ කරගෙන අපි එක දේශනාවක් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට සංගීත සූත්‍රයට මම පොඩ්ඩක් ආපහු යනවා. සංගීත සූත්‍රයේ තියෙන්නේ ඒකේ කාරණා 1000 ගාණක් සාකච්ඡා කරනවා. ඒකේ තියෙන 1 2 3 ආදී ලෙස 10ට යනකම්. එතකොට මේකේ මම දෙකක් සඳහන් කරලා තියෙනවා. පළවෙනි එකේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා ගීසුමානේ අපි මේක කතා කළා. සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා කියන කොටස් දෙක පළවෙනි එක. දෙවෙනි එක හැටියට සඳහන් කරනවා නාමංච රූපංච නාමේද රූපේද අවිද්‍යාව භව තණ්හා භව දිට්ඨි විභව දිට්ඨි භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද අහිරිකංච අනෝතප්පංච අහිරිකේද අනෝතාප්පේද හිරියද ඕතප්පේ ඔය විදිහට කාරණා දෙකේ ගොඩවල් මෙතන 33ක් සාකච්ඡා වෙනවා. එතකොට මේ අපි මේ කාරණා ඇත්තටම මේ දිගටම අපි කතා කරගෙන එනේවා. අපි බණ කියනකොට ඊළඟට ඔය සෙන්සුරාදා හැම භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා නම් ඒ සෙන්සුරාදා භාවනා වැඩසටහනේම ගොඩාක් වෙලාවට අපි කතා කරට ධර්ම කාරණා තමයි මේ දෙකේ ගොඩේ තුනේ ගොඩේ හතර ගොඩේ එහෙම නැත්නම් මේ සංගීත සූත්‍රය ඇතුලේ කතා කරන්නේ. එතකොට ඕක තමයි මේ සංගීතී සූත්‍රයේ සහ දසුත්තර සූත්‍රය මේ වැඩසටහනේ මූලික වශයෙන්ම අපි ඉස්සරහට තියාගන්න කල්පනා කරන්න හේතුව. එතකොට ගිය සුමානෙත් මතක ඇති අපි හැමෝටම සඳහන් කරා මේ චතුරාර්ය සත්‍ය සහ පටිච්ච සමුප්පාදයේ දෙකේ වැදගත්කම. ඒ දෙක තමයි මෙතන හැම වැඩක්ම කරන්න අපි දුකනේ මෙතන අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ දුක පිරිසිදු දකින්න අවබෝධ කරගන්නට ගියාම මේ අපේ සංසාර ගමන තේරුම් ගැනීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ දෙක මූලික වශයෙන් අපේ මනස තුල තියාගත්තාම මේ දේශනා අධ්‍යයනය කරන එක දේශනා බලන එක හරිම පහසුවක් වෙනවා. එතකොට දැන් අපි මජ්ක්‍ධිම නිකායේ තාම එක පොතකටවත් ගියේ නැහැ. දැන් අපි මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ පොතක් ඉස්සලාම් පළවෙනි පොත බලමු. දැන් අපි දේශනා 15ක සාරාංශය කතා කරා. සූත්‍ර 152ක් තියෙනවා කිව්වා. අපි එක පොතකට ගිහිල්ලා බලමු බුද්ධ ජයන්ති පොතක් කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට පොත් තුනක් අපිට බුද්ධ ජයන්තියේ තියෙනවා. අපි පළවෙනි මූලපණ්ණාසකට යම් පළවෙනි පොතට උඩම තියෙනවා ත්‍රිපිටක බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා. ඊට පස්සේ නම්බරයක් දාලා තියෙනවා 10 කියලා. එතකොට මේ 10 කියලා කියන්නේ අපි කිව්වා මේකේ පොත් 57ක් තියෙනවා කියලා.
එතකොට මේ 57න් මේ 10 වෙනි පොත කියන එක හඳුන්වන්න තමයි මේ 10 කියන එක දාලා තියෙන්නේ. එතකොට ගිය සතියේ එහෙම නැත්නම් ගිය වැඩසටහනේ අපි දීඝනිකායේ පොත් තුනක් තිබුණා. ඒ තුන 9 8 7. එතකොට මජ්ක්‍ධිම නිකායේ පටන් ගන්නේ 10 කියන නම්බරේ. ඊළඟට සූත්‍ර පිටකෙහි 4 වෙනි ග්‍රන්ථය. එතකොට මේක සූත්‍ර පිටකයේ 4 වෙනි ග්‍රන්ථය. එතකොට දීඝනිකාය තුල තුනක් තිබුණා. 1 2 3 මේක 4 වෙනි එක. එතකොට ඒ විදිහට තමයි පොත පටන් ගන්නෙ. මජ්ක්‍ධිම නිකාය ප්‍රථම භාගය මූල පණ්ණාසකය. දැන් අපි කියවනේ පණ්ණාසක මේකේ තුනක් සාකච්ඡා වෙනවා තියෙනවා කියලා. එතකොට මේක මූල පණ්ණාසකය. ඊළඟට මේක පරිවර්තනය කරපු ඒ කාරණා ටික තියෙනවා. ඊළඟට ඒ විදිහටම අර අපි කතා කරා වගේ මේ පොතේ සැකිල්ල මේ කාරණෙත් අපි මතකයි හැමෝටම කිව්වා මේ හැම පොතකම මෙන්න මේක තියෙනවා. මේ ධම්ම විනය සම්බන්ධයෙන් මේක විවෘත වුණාම බබලනවා. මේක වැහුනොත් එහෙම බබලන්නේ නැහැ කියන කාරණේ. එතකොට දැන් අපි මේ විවෘත කරන එක තමයි ඇත්තටම මේ පොතක් පරිශීලනය කරලා කරන්නේ මේ ධර්මය සහ විනය කියන එක බබලන්න අවශ්‍ය කරන කාරණා සිද්ධ කරනවා. මොකද කලිනුත් අපි මේක සාකච්ඡා කරා. දැන් අපේ ශාස්ත්‍රයන් වහන්සේ වෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවට පස්සේ ධර්ම විනය තමයි ශාස්ත්‍රය වෙන්නේ. එතකොට මේ ශාස්ත්‍රයන් වහන්සේ තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. මම එක දවසක් ත්‍රිපිටක පොතක් පුටුවක් උඩ තියලා අපේ ලොකු හාමුදුරුවෝ මට සෑහෙන දෝෂාරෝපණය කළා තියෙනවා මේ ඔයාට භාවනා කරගෙන යන්න කවදාවත් හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ තරම් කියන්නේ අපි බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය මේ පොතකට කරන සමහරකට අපි අදටත් මම සමහරට මේ දේශනාව කියවලා ඉවරලා ඒ පොතට වන්දනා කරනවා. ඒ තරම් පුදුම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් තමයි මේ පොත් පරිශීලනය කරන්නේ. මොකද මේ කල්ප ගානක් මහන්සි වෙලා අපගේ බෝසතාණන් වහන්සේ එහෙම නැත්නම් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කරපු වචන. එතකොට මේ වචන හැම එකකම තියෙන්නේ නිවන කාරණා, නිවන පසක් කරන කාරණා, දෘෂ්ටිය විසුද්ධි කරගෙන සංසාර ගැටලුව නිදහස් කරන කාරණා. ඒකයි මේක ශාස්ත්‍රවරයන්න් වහන්සේ හැටියට හිතා ගන්න කියලා දේශනා කළා තියෙන්නේ. එතකොට විවෘත වුණාට පස්සේ තමයි මේක බබලන්නේ. ඒ කාරණේ තමයි ওই පොතේ සඳහන් කළා තියෙන්නේ. ඊට පස්සේ මේව අපි සාකච්ඡා කරා. මජ්ක්‍ධිම නිකායෙත් දීඝනිකාය වගේම තමයි පොතේ සැකිල්ල තියෙන්නේ. සංස්කාර නිවේදනය. එතකොට ඒක ඒ විදිහටම යනවා. කලින් දීඝනිකාය අපි පෙන්වනා වගේම තමයි. මෙන්න මේ පෙරවදන එහෙම නැත්නම් සංඥාපනයේ තියෙන බලන්න මේ තියෙන පරවාද මතනස්ස. දැන් මම මෙතනින් තමයි ඔය මගේ ඩොක් එකට මම මේක ගත්තේ. අට කතාවේ තියෙන ගාථාව තමයි මේ දාලා තියෙන්නේ. එතකොට කෙනෙකුට අවශ්‍ය නම් මෙතන කියවන්න පුළුවන්. ඊට පස්සේ මම අර අතන නම්බර වගේක් දාලා තිබුණා 80000යි 75000යි 7 ලක්ෂයයි කියලා. ඒ ටික තමයි මෙන්න මේ හරිය තියෙන්නේ. ඒ ටික පණ්ණාසක තුනයි. ඒ ඔක්කොම කාරණා ටික මෙතන අක්ෂර බණවර ආදී ඒවා අපි සාකච්ඡා කරපු කාරණා. ඒ ටික කෙනෙකුට අවශ්‍ය නම් තව අධ්‍යයනය කරන්න පළවෙනි පොතේ මේ ටික තියෙනවා. ඒ ටික බලා ගන්න හැකියාව තියෙනවා. මම අර අපේ ලංකාවේ තිබිච්ච මම ඒකත් පොඩ්ඩක් මෙතන පෙන්නන්නම්. ඒක මොකද අපිටත් ටිකක් හරි වටින කාරණයක්. මෙන්න මෙතන තියෙනවා මේ මහා විපස්සනා කියලා. මේ පොතට ඉස්සර කියලා තියෙන්නේ පුරාණේ මහා විපස්සනාව කියලා. මම ඒ කලින් කියපු කතාව. ඒක ඊටාම වැදගත් එකක්. අපි ඉස්සරහට කතා කරමු මේක වැදගත්කම. ඊට පස්සේ මම අර පස්සේ එකතු කරපු කාරණේ මේ සය්‍යතාපි ආවසෝ කට්ටංච පටිච්ච ඒ ධර්ම කාරණේ මම මෙතනින් තමයි එතෙන්ට ගත්තේ. මොකද මේ පොතක යම් කාරණයක් පාළි පාඨයක් දාලා තියෙනවා නම් ඒ දැමීමට තාම ගැඹුරු අර්ථයකින් තමයි ඒක මේ ස්වාමීන් වහන්සේලා දාලා තියෙන්නේ. ඒකට මම චෝට්ටක් ඒක අධ්‍යයනය කරගෙන බැලුවාම අට කතාවයි සහ පොඩ්ඩක් ටීකාවට ගිහිල්ලා බැලුවා. ඒකේ ගොඩාක් දේවල් අපිට ගන්න තියෙනවා. ඒක නිසා තමයි මමත් ඒක අර අපේ ඩොක් එකට දාගත්තේ. මොකද ඒක අපි හෙඩ්ලයින් එකක් වගේ මජ්ක්‍ධිම නිකාය කියවනකොට අපේ මනස තුල තියාගත්තාම ප්‍රශ්න ගණනාවක් අපිට ලියා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේකත් වැදගත්. මේ ගිය සතියේ මේ ප්‍රශ්නෙකුත් ඇහුවා අපේ අර මහත්තයා. එතකොට මේ ටිකත් වැදගත් වෙනවා මේ පොත කියවගෙන යනකොට. මේවා සම්බන්ධව අපි දීඝනිකායේ කතා කරනකොට මේ ටික කතා කළා.
ඊට පස්සේ මේ පාලි ඇල්ෆබෙට් එක මේක ගැනත් අපි පොඩ්ඩක් කිව්වා. මේක තමයි සූත්‍ර සුචිය. එතකොට මේ මූලපරියාය වර්ගය මේකේ සඳහන් කරා අපි වර්ග 5ක් තියෙනවා කිව්වා පළවෙනි පොතේ. එතකොට මෙතන වර්ග 3ක් තියෙනවා. එක වර්ගයක් අපි ගත්තොත් එහෙම මූලපරියාය සූත්‍රය, සබ්බාසව සූත්‍රය, ධම්මදායාද සූත්‍රය, භයබේරව සූත්‍රය, අනංගන සූත්‍රය, ඊට පස්සේ ආකංකේ සූත්‍රය, වත්තූපම, සල්ලේක, සම්මාදිට්ඨි, සතිපට්ඨාන. එතකොට පළවෙනි වර්ගයේ මේ සූත්‍ර ඇත්තටම අපිට මේ කතා කරන්නත් බැරි දේශනා. ඒ තරම් ගැඹුරුයි. පළවෙනි මූලපරියාය සූත්‍රය මම කිව්වා මේක දෘෂ්ටි විලෝපණය. එහෙම නැත්නම් මේ දෘෂ්ටිය කඩන්න තමයි තියෙන්නේ. මේ මූලපරියාය කියන සූත්‍රය මේකේ කාරණා මම දේශනාව කතා කරනකොටත් උද්දෘත වශයෙන් අරගෙන තියෙනවා. කරුණු 24ක් පුද්ගලයෝ 4 දෙනෙක් ඒ කාරණා දිහා බලන ආකාරය ගැන තමයි මූලපරියාය දේශනාවේ කතා කරන්නේ. පුද්ගලයෝ 4 දෙනා තමයි පෘතජ්ජන, ඊළඟට සේක, අසේක, සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ. එතකොට සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ දෙන්න මේ කාරණා සම්බන්ධයෙන් බලන්නේ එකම ක්‍රමයකට. ඒ නිසා අපි මේක 3 දෙනෙක් පුද්ගලයෝ 3 දෙනෙක් කාරණා 24ක් සම්බන්ධව බලන ක්‍රමය. මොනවද කාරණා? අපි 24ම ගන්නෙ නෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ලෙස ওই විදිහට කරුණු 24ක් තියෙනවා. ඒතර බලනවා කියලා කියන්නේ සංඥාව. නැත්නම් අපි මේ දේවල් හඳුන ගන්න ආකාරය. ඒතර සංඥාව පදනම් කරගෙන යන දේශනාවක් තමයි මූලපරියාය කියලා කියන්නේ. එතකොට ඒ වර්ගයේ සංඥාව ගැන කතා කරලා පළවෙනි දේශනාවේ අන්තිම දේශනාව සතිපට්ඨානේ ඒක කොහොමද කරන්න කියන එක තමයි සාකච්ඡා කරන්නේ. එතකොට පළවෙනි දේශනාව මූලපරියාය, සතිපට්ඨාන දේශනාව 10ට දාලා මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගලා තියෙනවා. මේක හැදෙන හැටි දැම්ම නෙවෙයි, තව අපි වැඩසටහන් දෙකක් තුනක් ඉස්සරහට යනකොට අපි කතා කරෙන්නම් කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනගන්නේ කියලා. ඊළඟට සබ්බාසව, ධම්මදායාද, බයබේරව මේ සූත්‍ර ඇතුලේ තාම ගැඹුරු දේශනා කාරණා මේ සම්මා දිට්ඨියෙම සමහරට අහලා ඇති දේශනා සබ්බාසව සූත්‍රය. ඒක සබ්බාසව සූත්‍රයත් සම්මා දිට්ඨි දේශනාවත් අතරත් පොඩි සම්බන්ධතාව ගොඩ නැගෙනවා. ඒක දේශනා අධ්‍යයනය කරන්න තමයි මේ කාරණා වැටහෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේක මම මෙතන එක කාරණයක් එතන මතු කරේ. ඊළඟට සිහනාද වර්ගයේත් ওই විදිහට දේශනා 10ක් යනවා. ඒ පළවෙනි පොත. ඊළඟට මම මේකේ මූලපරියාය සූත්‍රය පොඩ්ඩක් යන්නම්. මූලපරියාය සූත්‍රයේ පළවෙනි ටික කියනවා මේ දේශනාවක් පටන් ගන්නකොටත් මෙන්න මේ විදිහට අපි ගියේ සුමානිත් මේක මේ පෙන්නවා. පළවෙනි දේශනාව සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායෝ මූල පණ්ණාසකෝ. ඊළඟට මූලපරියාය වර්ගයේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කොහොමද පොතක් පටන් ගන්නකොට නමස්කාර පාඨයේ තියෙනවා. ඊට පස්සේ 1.1 ඒ කියන්නේ එකේ පළවෙනි එක. ඊට පස්සේ මූලපරියාය. ඊට පස්සේ පළවෙනි කොටස පටන් ගන්න එක නම්බරේ දානවා. කියන්නේ පළවෙනි ඡේදය. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා උක්කට්ඨායන් විහෙරති සුභග වනේ සාල රාජමූලේ తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතද වෝච. ඒ කාරණේ වරුණාට පස්සේ දෙවෙනි නම්බරේ දාලා සබ්බ ධම්ම මූල පරියායන් හෝ බික්කවේ දේසිස්සාමි තං සුනාත. එතකොට මේකේ මොකද්ද කතා කරන්නේ? සබ්බ ධම්ම මූල පරියායන් හෝ දේසිස්සාමි. එතකොට මෙන්න මේ සබ්බ ධම්ම මූල පරියාය තමයි මේ දේශනාව ඇතුලේ කතා කරන්නේ. ඕක කොහොමද තියාගෙන මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි දේශනාව. ඔන්න මම තුන්වෙනි පොතට ආවා. දැන් අර වගේම තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 10 තිබුණ පළවෙනි එකේ, මැද එකේ 11, මේ මම තුන්වෙනි එකට ආවා 12 වෙනි එක. සූත්‍ර පිටකේ අර වගේම තමයි පොතත් සැකෙල්ල මේ විදිහටමයි තියෙන්නේ. මේකෙත් වර්ග 5ක් තියෙනවා. ඒකෙත් දේවදහ ඔය ආදී ලෙස වර්ග ටික තියෙනවා. මම මෙතන මතු කරන්න බලාපොරොත්තු වෙන කාරණේ තමයි සූත්‍ර 152ක් මේකේ සාකච්ඡා වෙනවා කියලා කිව්වා. ඒතර පළවෙනි දේශනාව මූලපරියාය සංඥාව ගැන කතා කරනවා. ඒ කියන්නේ සබ්බ ධම්ම මූලපරියාය ගැන සාකච්ඡා කරන මේක 152 වෙනි දේශනාව තමයි ඉන්ද්‍රිය භාවනාව. ඒතර ඉන්ද්‍රිය භාවනාව කියන දේශනාවේ මේකේ අන්තිමේටම අපි ගියොත් එහෙම
මේක ඉන්ද්‍රිය භාවනාව සම්බන්ධයෙන් තමයි මේක ගොඩාක් සාකච්ඡා කරන්නේ. අවසානයේටම තියෙන දේශනාව ඉවර වෙලා තියෙන පාළි වචනේ තමයි භාවිතීන්ද්‍රියෝ. කියන්නේ භාවිත වෙච්ච ඉඳුරන් තිබෙන්න ඕනේ. කාටද භාවිත වෙච්ච ඉඳුරන් තියෙන්නේ? විතරම රහතන් වහන්සේ කෙනෙකුට තමයි භාවිත වෙච්ච ඉන්ද්‍රියන් හරියටම තියෙන්නේ. එතකොට සංඥාව කියනකොට සංඥාව පටන් ගත්තේ මම චූටි හැදින්වීමක් කරා මූලපරියාය සූත්‍රයේ පෘතජ්ජන ඊළඟට හික්මෙන සෝතාපන්න සකදාගාමි අනාගාමි කියන මේ උත්තමයන් තුන්දෙනා ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් කොහොමද ඒ පඨවි ආපෝ තේජෝ ආදී ලෙස ඒ කොටස් සම්බන්ධයෙන් බලන විදිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එතකොට අපි ඉන්නේ ඔය පුද්ගලයන් තුන්දෙනාගෙන් ගොඩක් අපි හැමෝම වගේ පෘතජ්ජන ගොඩේ ඉන්නේ. එතකොට පෘතජ්ජන ගොඩේ ඉඳලා පළවෙනි දේශනාව පටන්ගෙන සූත්‍ර 152 ඉවර වෙනකොට ඉවර කරලා තියෙන්නේ මේ භාවිත ඉන්ද්‍රිය කියන එක. එහෙම නැත්නම් රහතන් වහන්සේගේ ස්වභාවය ඉස්මතු කරලා. මේ 152 ඇතුලේ ඇත්තටම නවාංග ශාස්ත්‍රු ශාසනයම කතා කරන මජ්ක්‍ධිම නිකාය. ඒකයි මජ්ක්‍ධිම නිකායේ මහා විපස්සනාව කියලා වචනේ යොදන්න පාදක වෙච්ච හේතුවත් මෙන්න මේ වචන ටික. එහෙම නැත්නම් අර සබ්බ ධම්ම මූලපරියායංගෝ කියන ඒ දේශනා පාඩයත් භාවිත ඉන්ද්‍රෝ කියන පාලි වචනයත් දෙක අරගෙන තමයි මුල මැද අග පිරිසිදු සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරලා දෘෂ්ටිය පිරිසිදු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගන්න උපකාර වෙන වග්ගය එහෙම නැත්නම් කොටස තමයි මජ්ක්‍ධිම නිකාය කියන මේ දේශනා 152 ඇතුළේම සාකච්ඡා කරන්නේ. ඉතින් ඕක තමයි මට පොඩ්ඩක් ඉස්මතු කරන්න ඕනේ. ඉතින් ওই වගේ මේකේ තියෙන ගොඩාක් අපිට අධ්‍යයනය කරන්න අවශ්‍ය කරන කාරණා. දැන් මේක තමයි මේ පොත් තුනේ. දැන් අපි එක පොතක් පොඩ්ඩක් බැලුවා. එහෙනම් මම තව කාරණයක් මෙතන මේ පොතේ අවසානයේ ඉන්න නිසා පෙන්නන්නම්. හැම දේශනාවක හැම වග්ගයක් ඉවර වුණාට පස්සේ දැන් මේ සලායතන වර්ගයේ පංචමෝ කියලා කියන්නේ සලායතන වර්ගයේ තමයි මේකේ පස්වෙනි කොටස. උපරිපන්නාසකං සමන්තං. ඒ කියන්නේ උපරිපන්නාසක ඉවර වුණා කියලා කියනවා. ඊට පස්සේ මේ වර්ගයක් ඉවර වුණාම ඒ වර්ගයේ ඇතුලේ තියෙන දේශනා පොඩි ගාතාවකින් තියෙනවා. මේ ගාතාව තමයි කටපාඩම් කරන කෙනා, එහෙම නැත්නම් මතක තියාගන්න කෙනා, සූත්‍ර අධ්‍යයනය කරන කෙනාගේ ඔළුව තියෙන්නේ. දැන් අපි හිතමු මෙතන සූත්‍ර 10ක් තියෙනවා මේ ගාතාවේ. දැන් මං කැමති දේශනා 5ක් තියෙනවා කියලා. එතකොට ඒ 5 මම මෙතනින් මතක තියාගන්නවා. එතකොට ඒ දේශනාවේ තිබිච්ච අර පටුනේ පිළිවෙල ඇත්තටම මතක තියාගන්න අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට මතක තියාගන්න ඕන නම් යම් කෙනෙකුට මතක තියාගන්න අවශ්‍ය කරන්නේ මේ දේශනාව අවසානයේ තියෙන ඒ ගාතාව. දැන් ධම්මපදයේ එහෙම තියෙන ගාතාවක් මතක තියාගන්නවා වගේ තමයි මේ ගාතාව මතක තියාගත්තාම සූත්‍ර 10ම නම් 10ම නැත්තම් 5ක් හරි අපි කැමති දේවල් ටිකක් තියෙනවා නම් ඒ ටික ඔය ගාතාවෙන් අපිට පුළුවන් මතක තියාගන්න. ඊළඟට වග්ග සම්බන්ධේනොත් ඔය විදිහටම තියෙනවා දේවදා අනුපද ශුන්‍යද විභංග කියලා සලායතන මේ උපරිපන්නාසිකයේ ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ ඉවර වුණාට පස්සේ ඒක ඇතුලේ කතා කරන වග්ග. ඉතින් මේක හරිම වටිනවා. තාම ගැඹුරට එහාට දේශනා හදාරන කෙනෙකුට. ඉතින් ඒකත් මේ වෙලාවේ මෙතන අපි දැනගත්තා. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ දීඝනිකායත් මජ්ක්‍ධිම නිකායත් දෙක එකතු කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන සංගීති සූත්‍රය එහෙම නැත්නම් දසුත්තර සූත්‍රය දෙකෙන් එකකට ගිහිල්ලා අපි සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කරමු. දැන් සතිපට්ඨානිකවම 4ක් තියෙනවානේ. එහෙනම් 4 වෙනි කොටසට තමයි අපිට යන්න වෙන්නේ. චත්තාරෝ කියවම 4 වෙනි. ඒක සංගීති සූත්‍රයේ ගියත්
දසුත්තර සූත්‍රයේ ගියත් මේක 10ක් තියෙනවනේ. ඒකට නම්බර පිළිවෙලට ගියාම 4 වෙනි එකේ තමයි සතිපට්ඨානය ගැන කතා කරන්නේ. ඒකට ඔබ මෙතන දසුත්තර සූත්‍රයේ මුල් කරගෙන තමයි වැඩේ පටන් ගත්තේ. එතකොට මේකේ පළවෙනියටම සඳහන් කරනවා කතමේ චත්තාරෝ ධම්මා බහූකාරා. පටන් ගන්නෙ බහුකාර ධර්ම 4ක් තියෙනවා. පතිරූපදේශ වාසෝච ඔය විදියට. ඊට පස්සේ ඔහම දෙවෙනියට ගියාම කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා. මොනවද භාවිතා කරන්න අවශ්‍ය කරන කාරණා 4 ගොඩ චත්තාරෝ සතිපට්ඨාන. 4 සතිපට්ඨානය කියන ඉදාවසෝ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. එතකොට දැන් මෙතන මේ මම ගිය සුමානේ පෙන්නවා සතිපට්ඨානය කියන වචනේ මේ විදිහට එතෙන්ට ගිහිල්ලා ක්ලික් කරාම ඒකේ පල්ලෑ පෙන්නනවා සතිපට්ඨාන කියන වචනේ සිංහල තේරුම. ඊට පස්සේ ඒකේ තව පෙන්නනවා මේ සතිපට්ඨානය කියන වචනය කොච්චර තැන්වල කතා කරනවද කියන එක මේ චට්ට සංගායනාවෙන් අරගත්ත කාරණා ටිකක්. ඊට පස්සේ ওই විදිහට තමයි මේ සතිපට්ඨාන කියන වචනේ සම්බන්ධයෙන් අපි කතා කරොත් එහෙම ඩික්ෂනරිය සම්බන්ධයෙන් පෙන්නන්නේ. ඊට පස්සේ අපි සූත්‍ර අන්තර්ගතයට ගියාම අන්තර්ගතය කියන එක අපි මේක ගිය සුමානෙත් මම පෙන්නුවා. සතිපට්ඨානය කියන මෙතන ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. එම වචනයම සොයන්න සහ මේ අකුරු වලින් ආරම්භන ඕනෑම වචනයක් සොයන්න. ඒතර මම මේකෙන් දාලා තියෙන්නේ මේ ඕනෑම වචනයක් සොයන්න කියලා. එතකොට මෙතන සතිපට්ඨානා කියන වචනය ඒ වචනය පටන් ගන්න ඕනම කාරණයක් ත්‍රිපිටකයේ ඇතුලේ කතා කරන හැම වචනයක්ම මෙතන තියෙනවා. එතන මෙතන උඩ හැමෝටම පේනවා ඇති ඔබගේ සතිපට්ඨාන යන සෙවම සඳහා ගැලපෙන පරිච්ඡේද 100කට වඩා හමු වුණා. එයින් 100ක් පහත දැක්වේ. කියන්නේ 100කට වඩා තියෙනවා. මෙයාට හැකියාව තියෙන 100ක් පෙන්වන්න. එතකොට ඒකෙන් තේරෙනවා ඇති මේ වචනය කොච්චර කතා කරනවද කියලා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා පොඩි තව ටූල් එකක්. මේ ටූල් එක ක්ලික් කරාම මෙතන තියෙනවා පොඩි ඔප්ෂන් ටිකක්. මේක මම ගිය සතියේ පෙන්නුවේ නෑ. සූත්‍ර නම් සෙවීම, සූත්‍ර අන්තර්ගතයේ සෙවීම, පාලි ශබ්දකෝෂයේ සෙවීම, සැකසුම, තරු යදෝ සූත්‍රය. දැන් කාට හරි මේ දැන් මේක දිගටම අපි බලනවා නම් මෙතෙන්ට පොඩි මාක් එකක් අපිට දාගන්න පුළුවන්. මේවා ඉතින් මේ ටෙක්නිකල් ඒවා ඉතින් මේවා ඇත්තටම මම කියලා දෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් මේකේ තියෙන එක මම මේ පෙන්නුවේ. ඊළඟට මේක දැන් අපි සතිපට්ඨාන කියන නමින් දේශනාවක් කොහේ හරි ත්‍රිපිටකයේ ඇතුලේ තියෙනවා නම් මේක ක්ලික් කරාම දේශනා තියෙනවා නම් පෙන්වන්න ඕනේ. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මේ සතිපට්ඨානා කියලා මේක අපි අතනින් ගත්ත වචනයක්. එතකොට ඒක ව්‍යාකරණානුකූලව පොඩ්ඩක් වෙනස් කරලා තියෙන. අපි එතකොට මේක අයින් කරන්න ඕනේ සතිපට්ඨාන කරන්න ඕනේ. ඒක ටිකක් කියවනකොට තේරෙයි. එතකොට දැන් බලන්න සතිපට්ඨාන කියන වචනෙන් දේශනා කීයක් තියෙනවද 22ක් හමු වුණා කියනවා. ඒ කියන්නේ සතිපට්ඨාන කියන වචනෙන් සූත්‍ර පිටකයේ තුල සූත්‍ර 22ක් සඳහන් වෙනවා. එතකොට දැන් සැකිල්ල එහෙම නැත්නම් අපි මතකද අර ඩොක් එකේ සඳහන් කරා මම එතෙන්ට ආපහු ඕනනම් අරගෙන ගිහිල්ලා පෙන්නන්නම්. මේ ඩොක් එකේ මුලම සඳහන් කරා මේක ඔය හැමදෙනාගේම වගේ කීප දෙනෙක් එක්ක කතා කරලා තමයි මේක හැදුවේ. මම ගිය සතියේ සඳහන් කරා සූත්‍ර පිටකය පිළිබඳව පින්තූරයක් සැකස්ම ආදිය සම්බන්ධයි. ඊළඟට සූත්‍ර බලන ආකාරය, සූත්‍ර දේශනාවක් පිටකයෙන් සොයා ගන්න ආකාරය, ගාථාවක් සොයා ගන්න ආකාරය, ඔය විදිහට ඔය ටිකනේ අපි දැන් මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ නැත්. එතකොට මේ සැකස්ම සහ සූත්‍ර දේශනා අතර සම්බන්ධතාවය ගොඩනගෙන ආකාරය, ඊළඟට වචනාර්ථයක් සොයා ගන්න ඔය ටික ඔක්කොම දැන් පැහැදිලි වෙන්නේ නැති මේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට දැන් මේ සතිපට්ඨානය කියන එක දැන් අපි අද බලාපොරොත්තු වෙන්නේ දීඝනිකායේ මජ්ක්‍ධිම නිකාය ගැනනේ අපි. දැන් දීඝනිකාය සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් කතා කළා. මජ්ක්‍ධිම නිකාය ගැන අපි පොඩි දල සැකිල්ලක් දැන් අද දවසේ කතා කරා. එතකොට ඒ දෙකේ සතිපට්ඨාන දේශනා දෙකක් තියෙනවා කියලා මෙතනම තියෙනවා මේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකාය, මහා වග්ගය. සතිපට්ඨාන සුත්තං මජ්ක්‍ධිම නිකාය, මූලපණ්ණාසකෝ, මූලපරියාය වග්ගෝ. දැන් අපිට මතකනේ ඒකේ 10ක් තිබුණා. 10 වෙනි දේශනාව තමයි සතිපට්ඨාන සූත්‍රය. අපි මේ දේශනා දෙකම පොඩ්ඩක් අපි දේශනාවක් කොහොමද මේ දීඝනිකාය කියන පොතෙත්
මජ්ක්‍ධිම නිකාය කියන පොතේත් කතා කරන්නේ කියන එක කායානුපස්සනාවෙන් එක කොටසකුත් වේදනානුපස්සනාව කොටසත් චිත්තානුපස්සනාව කොටසත් ධම්මානුපස්සනාවෙන් එක කොටසකුත් අපි කතා කරනවා. එතකොට සතිපට්ඨානය මජ්ක්‍ධිම නිකාය සහ දීඝ නිකායේ පොත් දෙකේම දේශනාවක් කතා කරනවා. මේ දේශනා දෙක අපි පොඩ්ඩක් බලමු. අපි ඉස්සෙල්ලාම දීඝ නිකායේ මහා වග්ගයට යමු. මෙතන හැමෝටම මේ ගිය සුමානේ අපි සඳහන් කරා. දැන් මේකේ පාලි ටික විතරනේ පෙන්වන්නේ. ඒතර මෙතන උඩ තියෙන අර ටූල් එකෙන් අපිට සිංහලත් ඕන නම් සිංහල එකක් දාගන්න පුළුවන් මේ විදිහට දෙපැත්තට. එතකොට මේකෙත් පොඩ්ඩක් බලලා අපි මජ්ක්‍ධිම නිකාය එකත් බලනවා, දීඝ නිකාය එකත් බලනවා. ඊළඟට ඇත්තටම සම්බුද්ධ ජයන්ති පොතේ කොහොමද තියෙන්නේ කියන එකත් අපි පොඩ්ඩක් බලනවා. එතකොට නන්දාඳුරු පාලි ටික පොඩ්ඩක් කියයි. හැමෝම පොඩ්ඩක් කල්පනාවෙන් අහගෙන ඉන්න මේ පොතක් මෙන්න මේ විදිහට තමයි සකස් වෙන්නේ. දැන් මෙතන අපි දීඝ නිකායේ ඉන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. මේකේ 9 කියලා දාලා තියෙනවා. අපි පොඩ්ඩක් අපි අර පොතත් පෙන්නලෙමු. එතකොට ලේසි මේ පොඩි අදහසක් ගන්න පුළුවන්. මෙන්න බුද්ධ ජයන්ති පොත. එතකොට මේ බුද්ධ ජයන්ති පොතේ මේ ස්කෑන් කරපු එකක් මේ තියෙන්නේ. මේ එතකොට මහා සතිපට්ඨාන සූත්‍රය මේ විදිහට තමයි ඒ පොතේ සඳහන් වෙන්නේ. අපි ඒකත් බලමු. පාලි ටික නන්දහාමුදුරු කියයි, සිංහල එක මම කියන්නම්. ඊට පස්සේ දැන් මේකේ සිංහල එකෙත් මොන හරි ප්‍රශ්න තේරෙන්නේ නැති වචනයක් තියෙනවා නම් කාට හරි ඒක ඒ වෙලාවෙම මට මතක් කරන්න. එතකොට අපි මේ වචනය හොයන හැටිත් මේක ඇතුළෙන්ම අපි පුරුදු වෙමු. කොහොමද වචනයක් තේරෙන්නේ නැත්නම් ඒ වචනේ හොයාගන්නේ කියලා. මම ආපහු මේකට මාරු වුණා. හොඳයි මේ අපි එහෙනම් ඒක පොඩ්ඩක් බලමු. එතකොට සූත්‍රයක් කියවගෙන යන ආකාරයත් අපිට මේකෙන් හදා ගන්න පුළුවන්. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච. මහා සතිපට්ඨාන සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යතුන් වහන්සේ කුරු රට කල්මාශ ධම්ය නම් යම් නියම් ගමක් වීද එහි වැඩවසන සේක. එහිදී භාග්‍යතුන් වහන්සේ මහණෙනි මහණුන් නැමතු සේක. පින්නතුන් වහන්සේ එම මහණහු ඔබට පිරිවදන් නැස්ස වූහ. භාග්‍යතුන් වහන්සේ මේ මතු දැක්කෙන දහම වදාළ සේක. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මහණෙනි සතර සීවටන් සතිපට්ඨාන වරහන් ඇතුලේ නම් වූ යම් දහමක් ඇද්ද මෙය සත්වයන්ගේ පිරිසිදුව පිනිසද සෝපල් ඉක්මෙනු පිනිසද දුක් දොම්නසුන් දුරවනු පිනිසද අරි අටැඟි මගට පැමිණෙනු පිනිසද නිවන් පසක් කරනු පිනිසද එක් මග වෙයි. ඒ කවර සීවටන් කෙනෙක්ද යත් මහණෙනි මේ සස්නෑ මහානතෙමේ කෙලෙස් තවන වැර ඇතිව මනා නුවණ ඇතිව එළඹ සිටි සිහි ඇතිව ලොව සිරුර කෙරෙහි අවිද්‍යාව කාමච්ඡන්දය දෝමනස ව්‍යාපාදය ද සෙසු නීවරණද තදාංග වශයෙන් විස්කම්බන වශයෙන්ද සංසිඳුවා කයෙහි කායානුපස්සී වේ කරජ කය අනිත්‍ය ආදී වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුවේ වෙසෙයි. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කෙලෙස් තවන වැර ඇතිව මනා නුවණ ඇතිව එළඹ සිටි සිහි ඇතිව ලොව වේදනාවන් කෙරෙහි අවිද්‍යාව කාමච්ඡන්දයද දෝමනස ව්‍යාපාදයද සෙසු නීවරණද තදංග වශයෙන්ද විස්කම්බන වශයෙන්ද සංහිඳුවා
වේදනාවන්හි වේදනානුපස්සී ව වේදනාවන් අනිත්‍ය ආදී වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ වෙසේ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කෙලෙස් තවන වැර ඇතිව මනා නුවණ ඇතිව එළඹ සිටි සිහි ඇතිව ලොව චිත්තය කෙරෙහි අවිද්‍යාව කාමච්ඡන්දයේද දෝමනස ව්‍යාපාදයේද සෙසු නීවරණද තදංග ප්‍රහාණ විස්කම්බන ප්‍රහාණ වශයෙන් සංහිඳුවා සිතෙහි චිත්තානුපස්සී ව සිත් අනිත්‍ය ආදී විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ වෙසෙයි. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කෙලෙස් තවන වැර ඇතිව මනා නුවණ ඇතිව එළඹ සිටි සිහි ඇතිව ලොව නීවරණාදී ධර්මයන් කෙරෙහි අවිද්‍යාවද කාමච්ඡන්දයද දෝමනස්සද ව්‍යාපාද නීවරණයද සෙසු නීවරණද තදංග ප්‍රහාණ විස්කම්බන ප්‍රහාණ වශයෙන් සංහිඳුවා නීවරණාදී ධර්මයන්හි ධම්මානුපස්සී ව නීවරණාදීන් අනිත්‍ය ආදී විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුවේ වෙසෙයි. උද්දේශෝ නිට්ඨිතෝ කතංච භික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්කවේ බික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා අස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. උද්දේශ වාරයේ නිමිය. මහණෙනි කෙසේනම් මහණතෙමේ කයෙහි කායානුපස්සී ව කරජ කය අනිත්‍ය ආදී විසින් නොයෙක් අයුරින් පුන පුනා බලන සුළු ව ඒක වරහන් ඇතුලේ වෙසෙයිද යත් මහණෙනි මහණතෙමේ අරණකට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ විවිධ සෙනසුන්කට ජනයාගෙන් වන සම්බාධ නැති හිස්ගේකට ගියේ හෝ හසර මිනිය අවුලුවා පළඟ බැඳ උඩුකය ඍජුකොට තබාගෙන සිහිය කමඨහන් අරමුණටම යොමු කොට පිහිටුවා හිඳි. හේ සිහි ඇතියේම සිහිය කමඨහන් අරමුණ යොමු කොටම ආස්වාස කෙරේ. සිහිය ඇත්තේම සිහිය කමඨහන් අරමුණට යොමු කොටම ප්‍රාස්වාස කෙරේ. දීර්ඝ කොට කල් ගනිමින් සෙමෙන් ආස්වාස කරනුයේ දීර්ඝ කොට ආස්වාස කරමි දනි. දීර්ඝ කොට කල් ගනිමින් සෙමෙන් ප්‍රාස්වාස කරනුයේ දීර්ඝ කොට ප්‍රාස්වාස කෙරෙමි දනි. හස්ව කොට ලුහුඬු කොට ඉක්මනින් ආස්වාස කරනුයේ ලුහුඬු කොට ආස්වාස කරමි දනි. හස්ව කොට ලුහුඬු කොට ඉක්මනින් ප්‍රාස්වාස කරනුයේ හස්ව කොට ප්‍රාස්වාස කරමි දනි. සියලු ආස්වාස කය මුල මැද අග යන තුන් තන්හිම පැවැත්ම ප්‍රකට කොට දනිමින් ආස්වාස කරන්නෙමි හික්මේ. ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරේ. සියලු ප්‍රාස්වාස කයේ මුල මැද අග යන තුන් තැන්හිම පැවැත්ම ප්‍රකට කොට දනිමින් ප්‍රාස්වාස කරන්නෙමි පුහුණු කෙරේ. ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරේ. ඕදාරික වූ කාය සංකාරය ආස්වාස වායුව සංහිඳුවමින් ආස්වාස කරන්නෙමි හික්මේ. පුරුදු පුහුණු කෙරේ. ඕදාරික වූ කාය සංකාරය ප්‍රාස්වාස වායුව සංහිඳුවමින් ප්‍රාස්වාස කරන්නෙමි හික්මේ. පුරුදු පුහුණු කෙරේ. සේයතාපි භික්කවේ දක්ඛෝ භමකාරෝ වා භමකාරන්තේ වාසීවා දීගං වා අංචන්තෝ දීගං අංචාමීති පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති
ඒවමේව කෝ භික්කවේ භික්ඛු දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. මහණෙනි දක්ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දික් වූ හෝ මහත් වූ බඩුවක් ලියන කල්හි දීර්ඝ කොට කල් ගනිමින් සෙමෙන් අත්පා ආදිය අඳනේ දීර්ඝ කොට කල් ගනිමින් සෙමෙන් අදීමී දනීද ඉදිකටු කුලා ආදී කුඩා බඩුවක් ලියන කල්හි අත්පා ලුහුඩු කොට ඉක්මනින් අදනේ ලුහුඩු කොට ඉක්මනින් අදිමී දනීද මහණෙනි ඒ සේම මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරනුවේ හෝ දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි දනි දීර්ඝ කොට ප්‍රාශ්වාස කරනුවේ හෝ දීර්ඝ කොට ප්‍රාශ්වාස කෙරෙමි දනි හස්ව කොට ප්‍රාශ්වාස කරනුවේ හෝ හස්ව කොට ප්‍රාශ්වාස කෙරෙමි දනි හස්ව කොට ප්‍රාශ්වාස කරනුවේ හෝ හස්ව කොට ප්‍රාශ්වාස කරමි දනි සියලු ආශ්වාස කය ආශ්වාසයේ මුල මැද අග යන හැම තැනම පැවැත්ම ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරමි හික්මේ පුරුදු පුහුණු කෙරේ සියලු ප්‍රාශ්වාස කය ප්‍රාශ්වාසයේ මුල මැද අග යන හැම තැනම පැවැත්ම ප්‍රකට කොට දනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි හික්මේ පුරුදු පුහුණු කෙරේ කාය සංකාරයේ ආශ්වාස වායුව සංසිඳුවමින් ආශ්වාස කරන්නේ මේ හික්මේ පුරුදු පුහුණු කෙරේ කාය සංකාරය ප්‍රාශ්වාස වායුව සංසිඳුවමින් ප්‍රාශ්වාස කරන්නේ මේ හික්මේ පුරුදු පුහුණු කෙරේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. මෙසේ තමාගේ ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි හෝ කායානුපස්සීව අනිත්‍ය ආදී නොයෙක් අයුරින් බලන සුළුව වෙසේ. මෙරමාගේ ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි හෝ කායානුපස්සීව අනිත්‍ය ආදී නොයෙක් අයුරින් පුන පුනා බලන සුළුව වෙසේ. වරක තමාගේද වරක මෙරමාගේද ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි අනිත්‍ය ආදී නොයෙක් අයුරින් බලන සුළුව හෝ වෙසේ. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කරජකය නාසාපුටු සිත යන ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ ඉපැත්මට කාරණය වන දෑ නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයේ කායානුපස්සීව වෙසෙයි. කරජකය ආදීන්ගේ අභාවයෙහි ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ වෙනස්ම නොයෙක් අයුරින් පුන පුනා දක්නේ හෝ කයෙහි කායානුපස්සීව වෙසෙයි. වරක ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ ඉපැත්මද වරක ඔවුන්ගේ වෙනස්මද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ කායානුපස්සීව වෙසෙයි. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මෙසේ කමඨහන් වඩන ඒ යෝගාවචරයා හට ආශ්වාස ප්‍රාශ්වාස කය වූ කලී ඇතැයි පරමාර්ථ වශයෙන් සත්‍ය පුද්ගලයෙක් නැතැයි ම හෝ සිහිය එළඹ සිටී වෙයි. ඒ සිහියද මතුමත්තෙහි ඥානයේ වැඩීම පිණිසම වේ මතුමත්තෙහි සිහිය වැඩීම පිණිසම වේ අන් කිසිවක් පිණිස නොවේ. මෙසේ වූ ඒ යෝගාවචර තෙමේ තෘෂ්ණා නිශ්‍රය දුෂ්ටි නිශ්‍රය තෙදෙනාගේ වශයට නො හසුව අනිශ්‍රිත වෙසේ. ලොව කිසිවක් ආත්මීය වශයෙන් නොගනී මහණෙනි මහණ තෙමේ මෙසේ රූකයෙහි කායානුපස්සනාව කරන සුළුව වෙසේ. දැන්
සතිපට්ඨානේ ආනාපාන සතිය තමයි මේ අපි කතා කරේ. ඕක තමයි දැන් සිංහල. දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නේනේ දැන් මේ සිංහල කොටස ඇත්තටම පාලි කොටස කියන්න ලේසි. සිංහල කොටස කියන්න හරිය අමාරුයි. කියන්නත් අමාරුයි. මටත් මේකේ සමහර වචන තේරෙන්නේ නැහැ. ඉතින් පාලි චුට්ටක් දන්න හින්දා අපි තේරෙන හින්දා ඒක තේරුම් ගත්තා. දැන් මෙතන ඉන්න හැමෝටම පාලි තේරෙන්නේ නැත්තම් සිංහල එක ඊටත් වඩා අමාරු නම් දැන් මේක පළවෙනි ටිකෙන්ම අපිට එපා වෙනවා. දැන් ඒකට අපි දැන් කරන වැඩේ මොකක්ද? ඉස්සල්ලාම මේක කියවනවා. තේරුණත් එකයි නැතත් එකයි. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ තමයි. දන්නෙත් නැහැ, වචන තේරෙන්නෙත් නැහැ. හැබැයි මම තියෙන එක කියවනවා. කියවලා ඉවර වෙලා ඒ වගේ තමයි දැන් මේ දෙකම කියවනවා. මොකද අපි ඇත්ත එක ඉස්සල්ලා හදාරන්න එපා. සිංහලයි පාලි එකයි. දැන් මේක මෙහෙම තියලා අපි කතා කරනවානේ සරල ත්‍රිපිටකේ. අපි ඒකට යනවා. එතකොට දැන් අපි දීඝනිකායේ ඉන්නේ. දීඝනිකායේ මහා වග්ගයේ 9 වෙනි දේශනාව. මහා සතිපට්ඨාන දේශනාව. මතකනේ අර 9 කියලා තිබුණේ. ඒ 9 වෙනි දේශනාව. එතකොට උද්දේශ වාරය එතකොට දැන් මෙන්න සිංහල. දැන් අපි සරල සිංහල මම මේ පාලිය කියවන්නේ නැහැ. ආපහු මම මේ නිකන් කියවගෙන යන්නම්. මා විසින් මෙසේ අසන ලදී එක් කාලයක්හි භාග්‍යතුන් වහන්සේ කුරු ජනපදයේ කල්මාස ධම්ම්‍ය නම් වූ කුරු රට වැසියන්ගේ නියම්ගම වාසය කළාහුය. එකලේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කතා කළෝය. භික්ෂූ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළාහුය. දැන් ඒ සිංහලය අපිට තේරෙනවා. දැන් ඒකත් අපිට අමාරු නම් එතන අපි තව ඔප්ෂන් එකක් ගත්තා. අර ඉංග්‍රීසියයි පාලිය ඉංග්‍රීසි අකුරෙන් තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසියට පෙරලලා තියෙනවා. හැබැයි ඒකට යන්න කලින් අනිවාර්යයෙන්ම අර අමාරු සිංහලයි පාලියයි දෙක කියවලා තියෙනවා. මොකද එතකොට අපිට අර අමාරු සිංහලෙත් තියෙනවනේ අපිට තේරෙන වචන කීපයක්. ඒක පොඩි දල අදහසක් එනවා මොකද කියන්නේ කියලා. එතකොට දැන් මේකේ ඊළඟට උද්දේශ වාරයේට පල්ලෙන් අපි කායानुපස්සනාවට ගිහිල්ලා බලමු. මේකේ කායानुපස්සනාවේ තියෙනවා මහණෙනි මහානතෙමේ කෙසේනම් කයේ කයානුව බලමින් වාසය කරන්නේදයි මහණෙනි මේ ශාසනයේ මහානතෙමේ කැලයකට ගියේ හෝ ගසක් මුලට ගියේ හෝ හිස් ගේකට ගියේ හෝ පරියංකයේ බැඳ අරමිනිය ගොතාගෙන ශරීරයේ කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේ සිහියෙන්ම ප්‍රාස්වාස කරන්නේ දීර්ඝ කොට කල් ගනිමින් හෙමින් ආස්වාස කරන්නේ හෝ දීර්ඝ කොට කල් ගනිමින් ආස්වාස කරන්නේ මේ දන්නේ. ওই විදිහට සරලව තියෙනවා. දැන් ඔන්න සරල ත්‍රිපිටකයේ එහෙම නැත්නම් ඔය pitaka.lk එකේ තියෙන සරල ත්‍රිපිටකය. අරකේ මේ මට එක තැනක් මතක් වුණා. මෙරමා කියලා තියුණානේ. තමන්ගේ කයෙද මෙරමාගේ කයෙද කියලා. මෙරමා කියලා තියනවා නම් කොහේ හරි මෙරමා කියලා කියන්නේ අනිත් අය කියන එක. මෙරමා කියන්නේ අනිත් අය. එතකොට මෙරමා කියන වචනේ මතක තියාගත්තාම ඒක අර පාලි වචනයක් වගේ සිංහල පරණ වචනයක්. මෙරමා කියලා කොහේ හරි දැක්කොත් එහෙම මෙරමා කියන්නේ අනික් අයටයි කියලා දැනගන්න. ඊළඟ කාරණේ තමයි මේ මම දැන් සිංහල ටික කියන් යනකොට හැමෝටම පේන්න ඇති ඔගේ බ්‍රැකට් කරලා තියෙනවා. ඔය බ්‍රැකට් කරලා තියෙන එක මෙන්න මේ අපි පළවෙනිට ගමුකෝ මේ ඉතින් ඔය මම highlight කරලා තියෙන මේ කතංච බික්කවේ බික්කු කායේ කායනුපස්සී විහෙරති. එතකොට ඔය ඕක තමයි ඔය translate කරලා තියෙන්නේ. මාරණි කෙසේනම් මහානතෙමේ කයේ කායානුපස්සීව වෙසේ ඉද කියන එකනේ. එතකොට හැබැයි ඒකේ මැද්දේ බ්‍රැකට් එකක් දාලා තියෙනවා කරජ කය අනිත්‍ය ආදී විසින් නොඑක් අයරින් පුන පුනා බලන සුළුයි. හැබැයි ඕක අතෑරලා අපිට බ්‍රැකට් එක අතෑරලා කියවන්නත් පුළුවන්. එතකොට මේ බ්‍රැකට් එකේ තියෙන්නේ ඒක අට කතාවෙන් හරි පරිවර්තනය කරන හාමුදුරුවන්ගේ හරි ඒක පෞද්ගලික අදහසක් නෙවෙයි. ඒ පරිවර්තන මණ්ඩලය එකතු වෙලා ගත්ත අන්තිම ඩිසිෂන් එක තමයි ඔය දාලා තියෙන්නේ. ඒක හඟවන්න තමයි ඔය බ්‍රැකට් එක ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක පාලියේ ට්‍රාන්ස්ලේට් එකම නෙවෙයි. ඒක පස්සේ අටුවාවෙන් හරි කොහෙන් හරි එකතු කරපු වැඩි විස්තරයක්. ඒකට තව පොඩ්ඩක් ඒක අදහසක් තියෙනවා. හැබැයි ඕක 100ට 500ක්ම ওই විදිහටම ගන්න කියලා නියමයක් නැහැ. අපේ දහම් දැනුම වැඩි වෙන්න සූත්‍ර අධ්‍යයනය සහ ප්‍රායෝගික කාරණේ අපිට තේරෙන්න
සමහරට ওই කාරණා හැලෙන්නත් පුළුවන්. ඒකෙන් කියන්නේ ඒ හාමුදුරුවෝ වැරදියක් අතුලත් කළා නෙවෙයි. අටුවා ටීකා ආදී අධ්‍යයනය කරලා ඒ ඔක්කොගෙම එකතු කරලා තියෙන කාරණේ. දැන් හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැති මේ සිංහලයි ඊළඟට සරල ත්‍රිපිටකයේ සිංහලයි ඊළඟට මේ පාලියේ මේ තුනේම ලොකු වෙනසක් තියෙනවා. ඒක තව චුට්ටක් නිවි හැනියෙල්ල කියවන්න ආනාපාන සතියේ ලොකු වෙනසක් තියෙනවා. ඔන්න ඔය වෙනස තේරුම් කරන්න තමයි ඇත්තටම මේ මොකද මේ බලයි මේ පොතේ තියෙනකම ආයේ කියවන්නේ මොකද කියලා බලයි. බැලු බැලමටම දැන් මේ පාලියේ තියෙන වචන කියන්නේ ඡේද බොහොම පොඩි සිංහලට පරිවර්තනය කරන්න ගිහිල්ලා තියෙනවා ඒ වගේ දෙකක් විතර. එතකොට ඔන්න ඕක ඔය ඇත්ත තෙවලා දහම ඉස්මතු කරන්න තමයි මේ වැඩසටහනේ ඇත්තම බලාපොරොත්තු. ඉතින් අපි මේ වැඩසටහන ටිකක් ඉවර වෙනකොට සූත්‍රයක් සම්බන්ධයෙන් අපිට ටිකක් පොඩි දල මේ පින්තූරයක් මැවෙනවා හිතේ. එතකොට ඔන්න දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අපි දැන් උද්දේශයයි ආනාපාන සතියයි ඉවර කරා. දැන් අපි ඕම් යම් මේ මජ්ක්‍ධිම නිකායකටත් ඔන්න මේකේ දෙවෙනියට තියෙනවා මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසකෝ මූලපරියාය වග්ගෝ සතිපට්ඨාන සීසලාව. මේකත් අර වගේමයි. ඒකත් හොඳට බලන්න. ඒකේ දැන් මේ තියෙනවනේ. දැන් අරගෙන තිබෙන්නේ පටන් ගන්නකොට නම්බර 9. දැන් මේකේ තියෙනවා 1 1 10. දැන් මොකද්ද 1 1 10 කියලා කියන්නේ? පළවෙනි පොතේ පළවෙනි වග්ගේ 10 වෙනි දේශනාව. මේක තමයි මම නම් මේ මතක තියාගෙන ඉන්නේ. එතකොට මේක මතක තිබුණාම පිටු අංකෙත් තව ටික දවසක් යනකොට හැමෝටම කියා ගන්න පුළුවන් ওই දේශනාව මෙන්න මේ පිටුවේ මෙන්න මේ හරිය තියෙන්නේ මේ ඡේද දෙක මැද්දේ තියෙන්නේ කියලා. ඒ වගේ මේක ඊටාම මේ පුදුම මේ ආස්වාද ජනක. ඒ කියන්නේ ධර්මයේ ආස්වාදනය කරමින් වින්දනය කරමින් මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට හරීම මේ අපි ධර්මයක් පුරුදු වෙනවා. ඊළඟට අපේ භාවනාවක් දියුණු වෙනවා. ඊළඟට ඒකේ ලොකු සතියක් දවස ගානේ අපිට මේ ඇදගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේකට දවසකට පැය භාගයක් කරගත්තා නම් හොඳටම ඇති. අපි මේ දේශනාවත් පොඩ්ඩක් අපි කියමු බලන්න. දහරු පාලි ටික මම සිංහලේ කරවගෙන් කියන්න. සතිපට්ඨාන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදෝච. සතිපට්ඨාන සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදෙහි කල්මාශ ධම්ම්‍ය නම් වූ කුරු රැකියන්ගේ නියම් ගමෙහි වැඩ වසන සේක. එකල්ලේ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි භික්ෂූ නැමතූ සේක. පින්වත්තුන් වහන්සේයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ. මහණෙනි සත්‍යයන්ගේ පිරිසිදු බව පිණිස ශෝක පරිද්දවයන්ගේ ඉක්මවීම පිණිස දුක් දොම්නස් නැති කිරීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිවන් සාක්ෂාත් කිරීම පිණිස මේ ඒකායන මාර්ගෙක් වෙයි. එනම් සතර සතිපට්ඨාන යෝයි. කවර සතරක යත් ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මහණෙනි මේ සස්නේ මහාන තෙමේ කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහි ඇතිව කාය සංඛ්‍යාත ලෝකයෙහි අවිද්‍යාව හා දෝමනස්සය සංසිඳුවාගෙන රූප කයෙහි කය නුවණින් බලන සුළුව වාසය කෙරේ. කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහි ඇතිව වේදනා සංඛ්‍යාත ලෝකයෙහි
අවිද්‍යාව හා දෝමනස්සය සංසිඳවාගෙන වේදනාවන්හි වේදනාව නුවණින් බලන සුළුව වාසය කෙරේ. කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහි ඇතිව චිත්ත සංඛ්‍යාත ලෝකෙහි අවිද්‍යාව හා දෝමනස්සය සංසිඳවාගෙන සිතෙහි සිත නුවණින් බලන සුළුව වාසය කෙරේ. කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහි ඇතිව ධම්ම සංඛ්‍යාත ලෝකෙහි අවිද්‍යාව හා දෝමනස්සය සංසිඳවාගෙන ධර්මය නුවණින් බලන සුළුව වාසය කෙරේ යනු ඊ. උද්දේශවාරෝ කායානුපස්සනා සතිපට්ඨානං කතංච භික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්කවේ බික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. උද්දේශවාරයේ නිමිය කායානුපස්සනා සතිපට්ඨානය මහණෙනි මහණතෙමේ කෙසේනම් කයේ කය නුවණින් බලන සුළුව වාසය කෙරේද මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ අරණ්‍යයකට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පළක් බැඳ ශරීරයේ ඍජු කොට තබාගෙන සිහිය කර්මස්ථානාභිමුඛ කොටගෙන හිඳී. හෙතෙමේ සිහිය ඇත්තේම ආස්වාස කෙරේ සිහිය ඇත්තේම ප්‍රාස්වාස කරයි. දීර්ඝ කොට ආස්වාස කරන්නේ දීර්ඝ කොට ආස්වාස කෙරෙමි දනි. දීර්ඝ කොට ප්‍රාස්වාස කරන්නේ දීර්ඝ කොට ප්‍රාස්වාස කෙරෙමි දනි. හ්‍රස්ව කොට හෝ ආස්වාස කරන්නේ හ්‍රස්ව කොට ආස්වාස කෙරෙමි දනි. හස්ව කොට ප්‍රාස්වාස කරන්නේ හ්‍රස්ව කොට ප්‍රාස්වාස කෙරෙමි දනි. සියලු ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රකට කරන්නේ ආස්වාස කරමි හික්මේ. සියලු ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රකට කරන්නේ ප්‍රාස්වාස කරමි හික්මේ. ඕදාරික ආස්වාස ප්‍රාස්වාස කය සංසිඳුවමින් ආස්වාස කරමි හික්මේ. ආස්වාස ප්‍රාස්වාසයේ කය සංසිඳුවමින් ප්‍රාස්වාස කරමි හික්මේ. සේයතාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝවා භමකාරන්තේ වාසීවා දීඝං වා අංචන්තෝ දීඝං අංචාමීති පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. පෙය්‍යාලම කියන්නේ ඒක නැවත කියවෙනවා කියන එකයි. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථි කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි යම්සේ දක්ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දීර්ඝ කොට අඳින්නේ දීර්ඝ කොට අදින්නෙමි දැනගනීද හස්ව කොට අදින්නේ හස්ව කොට අදින්නෙමි දැනගනීද මහණෙනි එපරිදින්ම මහන්නතෙ මේ දීර්ඝ කොට ආස්වාස කරන්නේ දීර්ඝ කොට ආස්වාස කරමි දැනගනී ආස්වාස ප්‍රාස්වාසයන් සංසිඳුවමින් ප්‍රාස්වාස කරමි හික්මේ. මෙසේ තමාගේ ආස්වාස කයේ හෝ කය නුවණින් බලන සුළුව වාසය කෙරේ. මෙරමාගේ ආස්වාස කයේ හෝ කය නුවණින් බලන සුළුව වාසය කෙරේ. තමාගේත් මෙරමාගේත් ආස්වාස ප්‍රාස්වාස කයෙහි හෝ කය නුවණින් බලන සුළුව වාසය කරයි. ආස්වාස ප්‍රාස්වාස කයෙහි උප්පත්තිය නුවණින් බලන සුළුව හෝ වාසය කරයි. ආස්වාස ප්‍රාස්වාසයෙහි විනාශය නුවණින් බලන සුළුව හෝ වාසය කරයි. ආස්වාස ප්‍රාස්වාස කයෙහි
උප්පත්තිය හා විනාශය නුවණින් බලන සුළුව හෝ වාසය කරයි. ඔහුට ආස්වාස ප්‍රාස්වාස කය පමණක් ඇතැයි සිහි එළඹ සිටියේ වේ. එය හුදෙක් මතුමත්තෙහි නැන වැඩීම පිණිස සිහි වැඩීම පිණිස වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නොකලේ වාසය කරයි. ස්කන්ධ ලෝකයේ රූපාදී කිසිවක් මමය මාගේය නොගනී. මහණෙනි මෙසේ මහානතේ මේ කයෙහි කය නුවණින් බලන සුළුව කමඨහන් වඩමින් වාසය කරයි. දැන් ආනාපාන සතිය අපි සූත්‍ර දෙකේම දැන් බැලුවා. දැන් පාලියේ එක අකුරක්වත් දේශනා දෙකේම වෙනසක් නැහැ. දැන් මෙතන වෙනස පේන්නේ සිංහල පරිවර්තනයේනේ. එතකොට මේ පරිවර්තන දෙක කරලා තියෙන්නේ අපේ මේ පරිවර්තනය කරපු ඒ ස්වාමීන් වහන්සේලා දෙනම. එතකොට හොඳටම පේනවා යම් දෙයක පරිවර්තනයක් කරාම ඒ පරිවර්තනයේ කතෘ මූලිකයිනේ. ඒ කියන්නේ පරිවර්තනය කරන කෙනා කැමති වචනේ තමයි දාන්නේ. දැන් එකම දේ බලන්න එකම වචන ටික පාලියේ තියෙනවා. හැබැයි වෙනස් වචන මීනින් එක අපිට එකයි කියලා ගන්න පුළුවන්. ඒත් පාලි දන්න ටිකක් පාලි පිළිබඳව දල අදහසක් තියෙන කෙනෙකුට විතරයි. දැන් මේ සතිපට්ඨාන දේශනාව ඔන්න ඔය විදිහට තමයි දේශනා දෙකේම යන්නේ. දීඝනිකායේ මට මතක විදිහට බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හඳුරෝ පරිවර්තනය කරලා තියෙන්නේ. උන්වහන්සේ සංස්කෘතයි පාලි ඔක්කොම මිශ්‍ර කරපු සිංහලක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි ගොඩක් තේරෙනවා අඩු ඒ සිංහල මේ පොත පරිවර්තනය කරේ පරවාහැර වජිරඥාන නායක හඳුරෝ. ඒක ටිකක් ලේසි. ඒක ටිකක් ලේසි. අර සංස්කෘත ගතිය අඩුයි. මේකේ සිංහල ගතිය තමයි වැඩිපුර තියෙන්නේ. දැන් අර තිබුණානේ ඖදාරික වගේ ඒවා සංස්කෘත වචන. එතකොට සිංහලට කෙලින්ම පෙරලලා තියෙන්නේ සංස්කෘත වචන. ඉතින් සංස්කෘත හිම හුරුවක් නැති අයට ඒ සිංහල එච්චර මේ ෆැමිලියර් නෑ, සමීප නෑ. ඒ කොහොම හරි මේක ටිකක් කියවනකොට ස්ට්‍රක්චර් එකක් අහු වෙනවා. මේ ඔය දැන් මෙරමා හැම කියන එක දැනුත් තිබුණානේ. මෙරමා කියලා කොහේ හරි තියෙනවා නම් දැන් දැනගන්න ඕනේ මෙරමා කියන්නේ අනුන්ගේ කියන එක. දැන් අපිට දැන් මෙතන දැන් අපි ආනාපාන සතියට එනකන් ගෙනාවනේ. දැන් මේකේ කාට හරි ඔය වචන නිකන් එක වචනයක මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එක වචනයක් අපි නිකන් ගන්න. එතකොට අපිට මේ වචනය මෙතනින් අපිට පුළුවන් ඒක උලුප්පලා අරගෙන කොහොමද ඒක අපි හොයාගන්නේ කියන එක. අපි ගිය වැඩසටහනෙත් ඔක කතා කරා. දන්නදී එක පාලි වචනයක් හරි සිංහල වචනයක් නම් අපිට ඒක හොයන්න දෙයක් නැහැ. පාලි වචනයක් මොකක් හරි කියන්න බලන්න ඔය තේරිච්ච කොහේ හරි තියෙන එකක්. ස්වාමීන් වහන්සේ කරජ කය කියන්නේ කරජ කය. ඒක ඇත්තට කය කියන එකම තමයි. ගොරෝසු කය කියන එක තමයි කරජ කියලා කියන්නේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඒක හැබැයි අපේ අදහස. නමුත් මේක අපි මේ ටෙක්නිකලිම පෙන්නන්න පාලි වචනයක් කියන්නේ මෙතනින් කොහෙ තියෙන ඔය අපි කතා කරපු සිංහල වචන නැතුව පෙලෙන් කියන්නේ. මේ කියන්නේ පාලි කොටසෙන්. හාමුදුරනේ සමතික්කමාය කියන එක බලමුද? ශෝක පරිද්දවාන සමතික්කමයි. දැන් එතන මේ මම මේක පොඩ්ඩක් ලොක් කරන්න. මේ තියෙන දෙවෙනි එකේ සමතික්කමයි. එතකොට මේක උඩ ක්ලික් කරාම මෙතන දැන් යට මේකේ යට දැන් මෙතන සමතික්කමාය කියන එකට සිංහල තේරුමක් මේකේ මෙයා දෙන්නේ නැහැ. දැන් ඒක අපි අන්තර්ගතයට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකක් හරි දෙනවද කියලා. දැන් එතකොට අන්තර්ගතයේ මෙයා 63ක් හම්බුණා කියලා කියනවා. එතකොට දැන් අන්තර්ගතයේ අපිට චුට්ටක් මෙතනින් හොයාගත්ත හැකි මේ කොහෙද තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේ ඔය විදිහට තියෙනවා. දැන් මෙයා මේ සිංහල තේරුමක් දුන්නේ නැහනේ. දැන් මේක අපි මෙතන මේ වගේ වෙලාවට අපි නිකන් මේ වචනය අපේ ඩික්ෂනරියේ තියෙනවනේ. මෙතන මේ පාලි ශබ්දකෝෂය. ඒකට මෙතනත් එයා කියනවා හමු වෙන්නේ නැහැ කියලා. ඒත් දැන් මේ වගේ වෙලාවට මොකද්ද කරන්න තියෙන්නේ? ඕකේ ව්‍යාකරණේ පොඩ්ඩක් වෙනස් කරන්න එනවා. එතකොට ව්‍යාකරණේ වෙනස් කරන්න වෙනවා. ඒක දැන් අපි දන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? අකුරු අඩු කරනවා? නැහැ. එහෙනම් එකම ඔප්ෂන් එක තියෙන්නේ මේක අරකට ගිහිල්ලා මේ කියන්නේ මේ සූත්‍ර අන්තර්ගතයට ගිහිල්ලා මෙතන දැන් සමතික්කමාය කියන එකේ
මේකේ දෙකක් තුනක් අපි සංසන්දනය කරනවා. ඒ කියන්නේ තියෙන සූත්‍ර තැන්. පිටකයේ මේ මෙතන දැන් මේ අට කතාවේ නැතුව අපි දේශනාවක ගත්තොත් එහෙම සාදු සාදු අනුරුද්ධ ඒතස්ස පනවෝ අනුරුද්ධ විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරාය පටිපස්සද්ධිය ඔය විදිහට තියෙනවා. ඒකට මේක මේ සූත්‍ර තියෙන තැනට ගිහිල්ලා මේක අපි බලනවා. එතකොට අපි මේක සිංහල එකක් දාගෙන සමතික්කමාය කියලා සාදු සාදු අනුරුද්ධ ඒතස්ස පනවෝ අනුරුද්ධ විහාරස්ස සමතික්කමාය. එතකොට අනුරුද්ධිනි මැනව අනුරුද්ධිනි මේ විහරණය ඉක්මයාම පිණිස මේ විහරණය සංසිදීම පිණිස මනුස්ස ධර්මයන් වැඩි ආර්ය භාවය සිදු කිරීම පිණිස සමත විදර්ශනා ඥානයක් වූ අන්‍ය පාසු විහාරණයක් තොප විසින් ලබන ලද්දේ ඇද්ද. එතකොට මෙතන මේ සමතික්කමාය කියන එක ඇත්තටම මේ සංසිදීම කියන එක. ඒ කියන්නේ ඒක අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ දැන් අනුරුද්ධිනි මැනව කියන එක එතන පළවෙනි ඩොට් එකෙන් ඉවරයි. ඒකේ සිංහල තේරුම මේ පාලි ට්‍රාන්ස්ලේට් එක. ඊට පස්සේ අනුරුද්ධය කියන එක මෙතන පාලියේ තියෙනවා. ඊට පස්සේ තමයි අනුරුද්ධ විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරාය පටිපස්සද්ධිය. ඊළඟට තමයි විහරණය ඉක්ම යාම පිණිස මේ විහරණය සංසිදීම පිණිස. එතකොට විහාරස්ස කියලා කියන්නේ විහරණය කියන එකනේ. සංසිදීම තමයි එතකොට සමතික්කමාය කියලා මේකේ තියෙන දීලා තියෙන අදහස. එතකොට අපි ආපහු තව එකකට ගියාම ඔන්න තව එකක් අපි යන් සමතික්කමාය අනුත්තරිය වර්ගයේ තියෙන එකක්. එකත් බලමු මොකක්ද කියලා. ශෝක පරිද්දවාන. එතන තියෙනවා විසුද්ධ්‍යා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය. ඒතර ඔය කොහොම කියවගෙන පල්ලහැට එනකොට උතන ඇති මේ තියෙන ශෝක පරිද්දවයන්ගේ එතකොට සමතික්‍රමණය පිණිස දුක් දොම්නස් දුරලීම පිණිස න්‍යායාදි ගමය පිණිස නිවන් පසක් කරනු පිණිස පවත්නා ශ්‍රද්ධාව ලබන්නේ. එතකොට එතනත් නිකන් කියන්නේ සංසිදීම කියන එකනේ සමතික්‍රමය. මේක ලොකු පරිවර්තනයක් කරලා තියෙන වචනෙට සමතික්‍රමය ඒක එහෙම දාලා. එතකොට දැන් ওই විදිහට 3ක් 4ක් විතර අපිට බලන්න වෙනවා. 3ක් 4ක් බැලුවාම පොඩි අපිට දල අදහසක් එනවා. එහෙම එන්නේත් නැත්තම් අපිට තව ඊළඟට අපි ගිය සතියේ කතා කරා අර පාලි ඉංග්‍රීසි ඩික්ෂනරි. එතකොට මේක අපි සමතික්කමාය කියන එක පාලි ඉංග්‍රීසි ඩික්ෂනරි එක ගහලා ඉංග්‍රීසි වචනය පොඩ්ඩක් හොයා ගන්නවා. සමහර විට ඒකේ දෙන්න පුළුවන්. ඒකේ දුන්නොත් අපිට පොඩි වාසියක් තියෙනවා. ඉංග්‍රීසි වචනේ through ගිහිල්ලා මේක පොඩ්ඩක් හොයා ගන්න. ඒ ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් අපි මේක අධ්‍යයනය කරන්නේ. සෑහෙන අමාරු වැඩක්. ඉතින් හිතා ගන්නකො දැන් මේකට ඇත්තටම මේ ව්‍යාකරණ දන්න කෙනෙකුට මේක ප්‍රශ්නයක් නෑ. වචනේ හොයා ගන්න පුළුවන්. නමුත් දැන් ව්‍යාකරණය දන්නේ නැත්තම් ඕක තමයි තියෙන ගැටලුව. එතකොට සූත්‍ර 3-4ක් අපි බලලා ඉවර වෙලා සූත්‍ර 3-4ෙම එකම විදිහ නම් යන්නේ අපිට ඒ තියෙන ඒ දේශනාවේ කොතනද සමතික්කමයේ තිබුණේ එහෙනම් බලන්න ඕනේ එතන තියෙන එක හරි. ඒක තමයි ගන්න. සංධියක් සං අතික්කම කියන එකයි තියෙන. සං අතික්කම සමතික්කම සං කියන උපසර්ගයේ ඉස්සරහට ඇවිල්ලා තියෙන අතික්කම කියලා කියන්නේ නවර කරනවා අවසන් කරනවා වගේ අදහසක් තියෙනවා. ඒක වැඩි කරනවා සං කියන උපසර්ගයේදී. ඒතකොට සමතික්කම කියලා හැදෙනවා. ස්වාමීන් වහන්සේ මේ සමනය කිරීම කියලා වචනයක් තියෙනවා සිංහලෙන්. ඔව්. ඒක සමනය කිරීම කියන එකත් ඇත්තට මේකට දාන්න පුළුවන්. ඔව්. දැන් මේක දීලා තියෙන්නේ මේ බලන්න. සතර සිහිවටන් සතිපට්ඨාන නම් වූ දහමක් ඇද මෙය සත්‍යයන්ගේ පිරිසිදු පිණිසද සෝපල් ඉක්මනු පිණිසද දුක් දොම්නස් දුරවනු පිණිසද අරියට්ටන්ගේ මගට පැමිණෙනු පිණිසද මේ විදිහට නෑනේ. දැන් ඒක කොහොමවත් අල්ලන්න බෑ. දැන් ඔය මේ මහා සතිපට්ඨාන අපි එතකොට සතිපට්ඨානෙට ගියොත් ඒව මජ්ක්‍ධිම නිකාය සත්‍යයන්ගේ පිරිසිදු බව පිණිසද ශෝක පරිද්දයන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් නැති කිරීම පිණිස. එතකොට මෙතන ඉක්මවීම කියන එක තමයි ගන්න වෙන්නේ. අතික්කම කියලා කියන්නේ ඉක්මවා යනවා කියන අර්ථයයි. සං කියන උපසර්ගය දැම්මම වැඩි අර්ථයක් එනවා. ඒ කියන්නේ අර්ථය වැඩි කිරීමයි කරලා තියෙන්නේ.
ඉතින් ඔන්න ඕක තමයි දැන් මෙහෙමයි දැන් මේක අපිට එක එක විදිහට ගන්න පුළුවන්. ඉතින් ටික දවසක් යනකොට තමයි ඇත්තටම මේ අපි මේ අමාරුම දේශනාවන්නේ මේ කතා කරන්නේ. ඒකට ඔය මේ අනිත් එක අමාරුම දේශනාවේ අමාරුම තැනක තමයි අපි මේ ප්‍රශ්නෙත් ආවේ. ඒ කියන්නේ දේශනාවේ හાર્ට් එක තමයි ඔය උද්දේශය මේකේ මේ කියන්නේ ස්පිරිට් එකනේ දීලා තියෙන්නේ මේකෙන් කියන්නේ මේකයි කියලා. ටිකක් මේකක් හිතන්න දැන් මෙතන මේ අන්තිම වචනේ දැන් ඔය සමතික්කමාය වගේම මේ අන්තිම එක මේ අභිජ්ජා දෝමනස්. ඒකෙත් එහෙනම් අනිවාර්යයෙන්ම තියෙන්නේ මේකට සරල වචනයක් නැහැ. හැබැයි මේ තියෙන තැන් ටික සඳහන් කරලා තියෙනවා චට්ට සංගායනාවේ. එතකොට ඔගේ අන්තර්ගතයෙන් තමයි අපිට පොඩි පාලිය පිළිබඳ ව්‍යාකරණ අවබෝධයක් නැත්නම් අපිට හොයාගන්න තියෙන්නේ. ඒතර අභිජ්ජා දෝමනස්ස කියන එක 100කට වඩා තියෙනවා කියනවා. ඉතින් ওই දෙක තුනක් අර මේ දැන් බලපු ක්‍රමයටම අපිට පොඩ්ඩක් බලන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ යෙදෙන තැන අනුව හිතා ගන්න පුළුවන් නේ මේකේ අර්ථය මොකක්ද කියලා දල වශයෙන් එහෙම බැලුවාම. දැන් ඉංග්‍රීසි වල උනත් සමහර අපිට ඉංග්‍රීසි වචනයක් තේරෙන්නේ නැත්නම් ඒක එක එක තැන්වල ව්‍යාකරණ යෙදිලා තියෙන හැටි දැක්කහම මෙහෙම වෙන්න ඇති කියලා දල අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ ඉතින් මේකෙත් එහෙම පුළුවන්. තේරුණා හඳුරන්නේ ක්‍රමය මොකක්ද කියලා බොහොම පිං. තව ස්වාමීන් මේ මම දැනගන්න කැමති සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ දෙකේම එක විදිහටම තියෙන්නේ. ඒ මොකද එහෙම දාන්න හේතුව? ඔව් ඒක අපි පොඩ්ඩක් දැන් මේකේ පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපි මේ ටික කතා කරේ. දැන් අපි ආනාපාන සතිය නැවැත්තුවානේ. දැන් මෙතන අපි නැවැත්තේ මොනවා හරි මේකේ ඇතුලේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකෙන් වචනයක් එහෙම හොයාගන්න. දැන් අපි ඊළඟට යන් මේ කායानुපස්සනාවේ එක කොටසක් ඉවරයි. අපි දැන් වේදනානුපස්සනාවට යන්. එතකොට මේ තේරෙයි මේ සතිපට්ඨාන දෙකේ මොකක්ද තියෙන වෙනස කියලා. අපි ඉස්සෙල්ලා දීඝ නිකායේ කායानुපස්සනාව ඉවර කරලා වේදනානුපස්සනාව එකක් බලමු. ඔන්න වේදනානුපස්සනාව වේදනානුපස්සන කතංච භික්කවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්කවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. වේදනානුපස්සනාව මහණෙනි මහණතෙමේ කෙසේනම් වේදනාවන්හි වේදනානුපස්සී වෙසේදයත් මහණෙනි මෙහි මහණතෙමේ කායික හෝ චෛතසික සුඛ වේදනාවක් විඳිනේ සුඛ වේදනාවක් විඳිමි දනි කායික හෝ චෛතසික දුක් වේදනාවක් විඳිනේ දුක් වේදනාවක් විඳිමි දනි දුක්ද නොවූ සුවද නොවූ මදහත් අයුරු වූ උපේක්ෂා වේදනාවක් විඳුනේ උපේක්ෂා වේදනාවක් විඳිමි දනි. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදියාමීති පජානාති. නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදියාමීති පජානාති. කාම නිස්ෘත සුඛ වේදනාවක් හෝ විඳුනේ කාම නිස්ෘත සුඛ වේදනාවක් විඳිමි දනි. නෛෂ්ක්‍රම්‍ය නිස්ෘත සුඛ වේදනාවක් විඳුනේ නෛෂ්ක්‍රම්‍ය නිස්ෘත සුඛ වේදනාවක් පින් රිසියන් විසින් ලැබිය යුතු කුසල සහගත සෝමනසක් විඳිමි දනි. කාම නිස්ෘත දුක් වේදනාවක් හෝ විඳුනේ දුක් වේදනාවක් විඳිමි දනි. නිස්කාම නිස්සිත කුසල පක්ෂගත දුක් වේදනාවක් හෝ විඳුනේ දුක් වේදනාවක් විඳිමි දනි. කාම නිස්ෘත උපේක්ෂා වේදනාවක් හෝ විඳුනේ උපේක්ෂා වේදනාවක් විඳිමි දනි. නිස්කාම්‍ය නිස්ෘත උපේක්ෂා වේදනාවක් හෝ විඳුනේ උපේක්ෂා වේදනාවක් විඳිමි දනි. ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහෙරති
අජ්ජත්ත බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. මෙසේ තමාගේ වේදනාවන්හි හෝ වේදනානුපස්සීව වෙසෙයි මෙරමාගේ වේදනාවන්හි හෝ වේදනානුපස්සීව වෙසෙයි වරක තමාගේද වරක මෙරමාගේද වේදනාවන්හි වේදනානුපස්සීව වෙසෙයි වේදනාවන්ගේ හටගැන්ම ප්‍රත්‍ය වූ දෑ නොඑක් අයුරින් පුන පුනා බලනුවේ වේදනාවන්හි වේදනානුපස්සීව වෙසෙයි වේදනාවන්ගේ වෙනස්මට කරුණු වූ දෑ නොඑක් අයුරින් පුන පුනා බලනුයේ වේදනාවන්හි වේදනානුපස්සීව වෙසෙයි වරක වේදනාවන්ගේ හටගැන්මද කරුණු වූ දෑද වරක වේදනාවන්ගේ වෙනස්මට කරුණු වූ දෑද බලනුයේ වේදනාවන්හි වේදනානුපස්සීව වෙසෙයි. අත්ති වේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව ඇතැයි විදුනා සත් පුද්ගලයෙක් නැතැයි හෝ ඔහුගේ සිහිය එළඹ සිටියේ වෙයි. එය මතුමත්තේ නුවණ වැඩීම පිණිසම සිහිය වැඩීම පිණිසම වෙයි. එසේ වූ හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි නිස්ත්‍රයනට නොහසු වෑ වෙසෙයි. ලොව කිසි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොගනී. මහණෙනි මෙසේම මහණතෙමේ වේදනාවන්හි වේදනානුපස්සී වෑ වෙසෙයි. වේදනානුපස්සනාව නෙමෙයි. එතකොට ඔන්න වේදනානුපස්සනාව මහා සතිපට්ඨාන සූත්‍රයේ. එතකොට මේ අපි මජ්ක්‍ධිම නිකායේ දැන් අපි කතා කරගෙන ඉන්නේ ඒකෙත් ඔය විදිහටම තමයි පාලි ටික තියෙන්නේ. නන්දහඳුරෝ කියපු පාලි ටික ඔය විදිහටම තියෙනවා. එකම විශේෂත්වය තියෙන්නේ මේකේ මේ සිංහල එකේ පොඩ්ඩක් අර දීඝනිකායේ තිබුණ වගේ පොඩි සිංහල එකේ ලේසියක් ඇති. එච්චරක තමයි තියෙන විශේෂත්වය. අනිත් මේකේ පොඩි වෙනසක් තියෙනවා. මෙතන මෙන්න මේ නම්බරයක් දාලා තියෙනවා. 1 to 9 කියලා මේ පාලියේ අන්තිමේට. එතකොට ඒකෙන් කියන්නේ මේ එතන එකේ 9ට කියලා කියන්නේ මෙතන කොටස් 9ක් කතා කරනවා කියන එක තමයි ඒ බ්‍රැකට් එක ඇතුලේ සාකච්ඡා කරන්නේ. මේක මම කලිනුත් ওই වේදනානුපස්සනාව ගැන කතා කරනකොට ඒ නමාකාර වේදනානුපස්සනාව වඩන හැටි තමයි තියෙන්නේ. එතකොට දැන් තේරෙනවා ඇති දීඝනිකායේ එකයි මජ්ක්‍ධිම නිකායේ එකයි ඒ දෙකම අධ්‍යයනයේ තියෙන වෙනස්කම. ඊට පස්සේ රාජමහත්තයා ආපු ප්‍රශ්නෙට උත්තරේ තමයි ධම්මානුපස්සනාව තමයි මහා සතිපට්ඨානේ සහ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය කියන එකේ වෙනසකට එන්නේ. ඒකෙනොත් චතුරාර්ය සත්‍ය මහා සතිපට්ඨාන දේශනාවේ පුළුල් ආකාරයකට විග්‍රහ කරනවා. හැබැයි මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන දේශනාව ඒක සංක්ෂේපයෙන් එහෙම නැත්නම් හකුලලා තමයි ඒක තියෙන්නේ. එතකොට ඔය සතිපට්ඨාන දෙකේ ඔන්න ඔය වෙනස තමයි තියෙන්නේ. අපි කාලේ තියෙන හැටියට ඉතිරි දවස්වල මේක කතා කරමු. දැන් හැමෝටම තේරෙන්නේ නැති මේ අද මොකද්ද මේ කරේ කියලා. දැන් ගිය සතියේට වැඩි දෙයක් අපි පොඩ්ඩක් කරා. ගිය සතියේ එකත් උපකාර කරගෙන තව චූටියට පොඩ්ඩක් පළවෙනි පියවරක්. දැන් මේක ඇත්තටම මේ සූත්‍ර පිටකේ හදාරලාම නැති පිරිසකටනේ අපි මේක කරන්නේ. එතකොට මේක ටිකක් හිමීට යන්නේ. හොඳට පොත් කියවන කවුරු හරි මෙතන ඉන්නවනම් එයාට ඇත්තටම මේකෙන් ලොකුවට මේ මුලදී කතා කරන වගේ ගන්න දෙයක් නැති වෙයි. හැබැයි අපි හැමෝම දැන් මම වුණත් අවදා හරි මේක පටන් ගන්නකොට අපිට තිබිච්ච ප්‍රශ්න ටික මෙතන ඉන්න හැමෝටම තියෙනවා. ඉතින් කවදා හරි තව අවුරුද්දක් විතර ගියාට පස්සේ මෙතන ඉන්න හැමෝටම වෙන කාට හරි මේ ටික උගන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ පොත් බලන හැටි. අද මෙතනින් ඉවර කරනවා. මොකද අපිට තව වැඩ ටිකක් තියෙනවා මේ කරන්න. මොකද අපි ගිය සතියේ මේ වචන වගේකුත් අපි බලන්න තිබුණානේ. ඒකේ මොන හරි ගැටලු තියෙනවා නම් මේ වෙලාවේ මේ අහන්න පුළුවන්. ඒ අතර මම අද තියෙන ටික පෙන්වන්නම්. අදත් ඒ වගේම තියෙනවා මේ තනියෙන් ගෙදර ඉන්නකොට කරන්න කැමති කෙනෙකුට කරන්න පුළුවන්. ගිය එකේම වගේම තමයි සූත්‍ර මෙතන තියෙනවා 30ක් තියෙනවා. එතකොට මේ සූත්‍ර 30 කලින් වගේම තමයි මූලපරියාය සූත්‍රය. මේක ක්‍රම දෙකකට හොයන්න පුළුවන් කියලා අපි කතා කරා. එකක් තමයි සුචිය එහෙම නැත්නම් පොත ඩවුන්ලෝඩ් කරගෙන මයන්න කියන අකුරෙන් මූ කියන එකට ගිහිල්ලා ඒ යටතේ තියෙන කොටස තෝරගෙන මූලපරියාය සූත්‍රය කොයි අදාළ තැනද තියෙන්නේ කියලා. ඒ කියන්නේ පිටුවක්කේ සඳහන් කරලා ඇති නිකායත් එක්ක එතනට ගිහිල්ලා බලලා ඒ විදිහට හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මූලපරියාය කියන
වචනේ මේ විදිහට අරගෙන සරල ත්‍රිපිටකයට ගියාට පස්සේ සරල ත්‍රිපිටකයට ගිහිල්ලා එතන ස්පේස් එකක් තියන්න බෑ. දැන් මෙතන තියෙනවනේ අර ඒ සර්ච් බාර් එකේ මූලපරියාය සූත්‍රය කියන එක ටයිප් කරාට පස්සේ මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසක පාළිය මූලපරියාය වර්ගය මූලපරියාය සූත්‍රය. එතකොට අපි බලමු මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසක පාළිය මූලපරියාය වර්ගය. එතකොට මූලපරියාය වර්ගයේ මූලපරියාය සුත්ත. ඔන්න ඔය විදිහට තමයි ඒක හොයාගන්නේ. එතකොට ඔය පළවෙනි ක්‍රමය. දෙවෙනි එක තමයි අර සුචිය කියන පොත හරහා හොයන එක. ඉතින් ඔය විදිහට මෙතන 30ක් තියෙනවා. එතකොට මේ ටික හොයන එකේ අපේ බලාපොරොත්තුව තමයි අපිට ටිකක් වැටහීමක් එනවා. අර දීඝනිකායේ අපි සූත්‍ර 15ක් මට මතක හැටියට අපි හෙව්වා. ඒ වගේ මේකේ 30ක් මේ තියෙන මේ සූත්‍ර 30 ඉතාලම මම කැමතිම ඒවා තමයි මේක ඇඩ් කරලා තියෙන්නේ. එතකොට ගොඩාක්ම මේ භාවනාවට බර විපස්සනාවට බරම දේශනා ගොඩක් මේක ඇතුලේ තියෙනවා. එහෙම නැති ඒවාත් තියෙනවා. ඒ 30 පොඩ්ඩක් කෙනෙකුට කැමති කෙනෙකුට හොයන්න පුළුවන්. ඊට පස්සේ හොයනකොට නිකම්ම සූත්‍රේ බලලා ඉන්නේ නැහැ නේ මොකද්ද තියෙන්නේ කියලා සමහර විට කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. ඒකත් එහෙම බලනවා. ඊට පස්සේ වචන තියෙනවා මූලපණ්ණාසක පාළියේ ඔය වචන තියෙනවා 100ක් විතර ඇති මං හිතන්නේ. එතකොට මේක නම් ඇත්තටම ඔය අකතං කති. දැන් මේ අකතං කති කියන වචනේ මූලපණ්ණාසකයේ පොතේ තියෙන්නේ. අපි ඒකත් පොඩ්ඩක් මම පෙන්නන්නම්. දැන් ඔය හැමෝටම පේනවා ඇති මේ ඔය පද අනුක්‍රමිකාව දැන් අකතං කති කියන වචනේ අපි බලන්න ආවි. එතකොට මේක මේ තැන් තුනක තියෙනවා. 274 පිටුව, 630 පිටුව, 632 පිටුව. එතකොට ඔය පිටුව අංකය පොඩ්ඩක් පෙරලලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ගිහිල්ලා බලන්න ඕනේ මේ ඩිවයිස් එකකින් බලනවා නම්. එතකොට ඒ වචනය ඊට පස්සේ සිංහල එකත් ඕනනම් පොඩ්ඩක් බලන්න. වෙලාව තියෙනවා නම් ඉංග්‍රීසි එකත් බලන්න. ওই විදිහට වචන ගොඩක් තියෙනවා. ඒක ඒ විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔය විදිහට පොත් තුනේම ටිකක් තියෙන වචන ටිකක් මම දාලා තියෙනවා. මේක ඔක්කොම කරන්න ඕනේ නැහැ. වචන 10ක් 15ක් හරිය අඩුම බලන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ගාථා. ගාථාත් මෙතන මම දාලා තියෙනවා මේ 6යි 8යි 7යි. ගාථා 20ක් 22ක් විතර තියෙනවා. ගාථාවක් හොයන හැටිත් අපි ගිය පාරත් ඉගෙන ගත්තා. මේ මූලපණ්ණාසකේ අයන්නෙන් තියෙන කොටස ඊට පස්සේ මේ විදිහට තියෙනවා. ඊට මජ්ක්‍ධිමපණ්ණාසකෙත් එහෙමයි. දැන් අපි මේක එක ගාථාවක් හොයලා බලමු. මේ කිච්චේන මේ අධිගතං හතරවෙනි එක කිච්චේන මේ අධිගතං. එතකොට පළවෙනි පොතට ගිහිල්ලා මේ කයන්න මේ කිච්චේන මේ අධිගතං. එතකොට ඒක ඒ ගාථාව කොතනද තියෙන්නේ කියන එක කිච්චේන මේ අධිගතං 408 පිටුව. එතකොට ඒ විදිහට තමයි ගාථාව අපි හොයන්නේ. ඕක තමයි ගාථා හොයන ක්‍රමේ. මේක ගිය සතියේත් අපි පෙන්නුවා. මේ ටික කැමති කෙනෙකුට මේ ටිකත් කරන්න පුළුවන්. එතකොට මේක කළොත් ඇත්තටම මනා අවබෝධයක් එනවා. මොකද මේ දේශනා ගණනාවක් සමහරට දේශනා 152ේම තියෙන වචන මේකේ තියෙනවා. එතකොට වචන ටික ඔක්කොම කළොත් එහෙම දේශනා 152ම පෙරලලා තියෙනවා. පෙරළුව කියලා කියන්නේ ඒක ලොකු අත්දැකීමක්. ඒ කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක කරොත් ඊට පස්සේ පොඩ්ඩක් මේ දේශනා 5ක් 6ක් විතර කියවුවාම ඔකෙන් අපිට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මේක තමයි මේ පාර ටික. දැන් අපිට මේ ගිය සතියේකේ මොන හරි කාට හරි බලනකොට මොන හරි ප්‍රශ්නයක් ආවා නම් අපිට ඒ ටික විනාඩි කිහිපයක් අරගෙන මේ කතා කරන්න පුළුවන්.
හාමුදුරුවනේ මේ මං හිතන්නේ ගිය සතියක එක කරනකොට මොකක් හරි එකක් සීලක්ඛන්ද වගේ ගාථා පාද සුචියක් ඒ පොතේ තිබුණ නෑ ස්වාමීන් වහන්සේ. මං හිතන්නේ ඒක ස්කෑන් එකෙත් මම බැලුවා ඒකේ තිබුණෙත් නෑ. ඊට පස්සේ ඇත්තට මේක වචනේ හොයාගත්තේ අර පදානුක්‍රමිකතාවලට ගිහිල්ලා එහෙම බලලා තමයි ඒ ගාථාව කොහොමත් එකම පිටුවේ ඒ ගාථා දෙකම තිබුණේ. ඒකේ මේ ගාථා පාද සුචියක් තිබුණ නෑ ඒ පොතේ. ඒ ඇත්තටම ඒකේ මේ ඔරිජිනල් එකෙත් ඒකේ ගාථා පාද සුචියක් නෑ. ඒකයි මම ඒක මේ අන්තිමේටම දාලා තියෙන්නේ. මේ කියන්නේ මෙන්න මේ දෙකනේ. ඔය කත්ත අපෝච පටවි කියන එකයි විඥානං අනිදස්සනයි කියන එකයි. ඒක අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ එන නිසාම මේක අන්තිමේට දැම්මේ. මේ ඒකේ මට මේ ගාථා දෙකක් ගාථා කීපයයි තියෙන්නේ ඔය පොතට. ඒ කියන්නේ ඒ වග්ගයටම තියෙන ගාථා කීපයයි. ඒ නිසා ඒක මම හිතන්නේ දාලා නෑ. හැබැයි දැන් මෙහෙම ආවොත් එහෙම දැන් ඒක හොයන්න ක්‍රමයේ තමයි මෙන්න මේ විඥාන හරි අනිදස්සන කියන හරි වචනය අර පාද සුචියේ තියෙන. එහෙම තමයි හොයාගත්තේ ස්වාමීන් වහන්සේ. ඒ ක්‍රමයට තමයි මේ ගාථා දෙක හොයන්නේ. එතකොට මේ ඔව් පළවෙනි ගාථාවේ නම් වචන එහෙම හොයන්න අමාරු නා. අර විඥානං අනිදස්සනං කියන එක නම් ඒ වචන ටික එකම පිටුවට එන විදිහට ආවා. එතකොට ඒක බලද්දි එතන ඒ අනිත් ගාථාවත් ඊට උඩින් තිබුණා එතන. ඔය දෙක එකට තියෙනවා. මොකද මේක තමයි සාමාන්‍ය මේ ගාථා දෙකක්. මේ ගාථා දෙක ඇත්තටම මේ දැනටමත් කියන්නේ හරි ට්‍රාන්ස්ලේට් එකක් නෑ. ඒ කියන්නේ අදටත් මේ ගාථා දෙක ලෝකේ හැඟවිච්ච අර්ථයක් තියෙන දෙකක්. මේක මතක ඇති මම මේ පොට්ටපාද කියලා දේශනාවක් මේක උඩත් ඇති මම ඔක දාලා. අදටත් මේ ගාථා කියන්නේ දන්නේ නෑ මේ වගේ තේරුම්. එක එක තේරුම් කියනවා. හරි තේරුමක් සීල මේ තියෙන කේවට්ට. තුන් පෙළහරද අනුශාසනා ප්‍රාතිහාර්ය උතුම් බවද නාම රූප අනුපාද නිරෝධයට පැමිණෙන තැනද දැක්කේ. ඒ කියන්නේ මේ ඔය කියන්නේ සම්පූර්ණයෙන්ම නිවන ස්පර්ශ කරන මොහොතේ සිද්ධ වෙන කාරණේ කියන්නේ. ඒකයි ඒක අදටත් මේ විග්‍රහ කරන්න බැරි ගාතාවක්. ඉතින් මේක අපි විශේෂයෙන්ම ඕක අදහස් වෙනම අධ්‍යයනයක් කරලා තියෙනවා. අපි මේක මේ වැඩසටහන ඉවර වෙලා අපි මේක ධර්ම කාරණා කතා කරන්නේ නැති නිසා අපි වෙන වැඩසටහනක් දාගෙන අපි බලමු අපි ටිකක් ඒක දේශනා ගණනාවක් අධ්‍යයනය කරලා කොහොමද ඒක විග්‍රහ කරගන්න කියලා. ඉතින් හොඳයි මේ ප්‍රශ්නේ අපේක මම ඒකයි කියලා දැනගෙනම තමයි අන්තිමට දැම්මේ. තව චූටි කාරණයක් එකතු කරලා අපි මේක ඉවර කරනවා. මේ දීඝනිකායේ මෙන්න මේ ගාථාව ඔය හයිලයිට් කරලා තියෙන එක ඔය ගාථාව තියෙන තැනට ගිහිල්ලා මම පෞද්ගලිකව ඉල්ලීම් කරන එකක් මේ දේශනාව මහා පරිනිර්වාණය සම්පූර්ණයෙන්ම හැමෝම කියවන්න පුළුවන් නම් සරල සිංහලෙන් හරි ඒක ජීවිතේ මං හිතන්නේ මනුස්ස ජීවිතේ කරන්න පුළුවන් ලොකු භාග්යක්. මොකද ඒක කියන්නේ කොහොමද මේ සම්පූර්ණයෙන්ම අවසාන කාලය සහ බුද්ධ චරිතය සම්බන්ධයෙන් අපේ ශාසනය කියන්නේ මොකක්ද, ශාසනය ඇතුළේ කතා කරන්නේ මොනවද, සියලුම දේවල් ඔය දේශනාව ඇතුළේ තියෙනවා. ඉතින් පෞද්ගලික ඉල්ලීමක් ඔය දේශනාව කියවන්න. ශ්‍රද්ධාව කියන එක හැදිලා අන්තිමට දේශනාව ඉවර වෙනකොට සමහරවිට ගොඩාක් වෙලාවට මේ හැමෝටම මේ කඳුළු වෙනවා. ඉතින් ඒ වගේ දේශනාවක් මේ තුලම තුලංච සම්භවම් කියන්නේ බුදුරජාණන් වහන්සේ ආයුසංකාරය අතාරින වෙලාවේ දේශනා කරපු උදාහරණයක්. ඉතින් ඒ නිසා ඔය මහා පරිනිර්වාණ දේශනාව කියවන්න දවස් 2-3ක් යයි. හැබැයි පුදුම විදිහේ ශ්‍රද්ධාවක් ජනිත කරගන්න පුළුවන්. ඒක භාවනාවටත් උපකාර වෙනවා. ගැඹුරු ධර්ම කාරණා කිහිපයකුත් තියෙනවා. ඒ නිසා සීල සමාධි ප්‍රඥා ගැන වඩා කරලත් අවස්ථාවක් ලැබෙනවා තියෙනවා. ඉතින් ඒක තමයි මජ්ක්‍ධිම නිකායේ මේ දීඝනිකායේ ශ්‍රද්ධාව ගැනම යන්නේ. තව දැන් අපි මේ දීඝනිකායේ පටන් ගත්ත විතරයි. ඊළඟ එක තමයි දැන් අද සතිපට්ඨානෙ කතා කරා. ඒ ඊළඟ සතියේ කරන්නේ ඊළඟ වැඩසටහනේ දීඝනිකායයි මජ්ක්‍ධිම නිකායයි සංයුත්ත නිකායයි තුනම එකතු කරලා එක දේශනාවක් කතා කරන. එතකොට ඒ කාණ්ඩ තුනම බැලෙන හැටි ඔක්කොම සාකච්ඡා කරනවා. ඒක තමයි ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් මෙතෙක් වෙලා බුද්ධ වචනයයි සාකච්ඡා කළේ. ඒ වගේම බුද්ධ වචනේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයකිනුයි ඒ සූත්‍ර දේශනාවල් අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. මේ වෙලාවේදී අපි ඒ රැස් කරගත්තු දාර පුණ්‍ය ශක්තිය
ලෝකයේ සම්බුද්ධ ශාසනය සුරකින්න සියලු පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු පින් කැමති දෙවියෝ සම්බුද්ධ ශාසනයත් ලෝකයත් ඔබ අප හැම දෙනෙක්මත් කලට වෙලාවට ආරක්ෂා කෙරෙත්වා. දෙවියන්ටත් පැතුූ බෝධියෙන් උතුම් නිවනින් සැනසීම වේවායි අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි හැම දිනාටම ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දෛතේරවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාකෙත්තං අනුත්තරං තුල්ලබේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.